අයිබෝවන් සුබ දැසනක් වාසනාවන්ත දවසක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද විවේකී ඉරිදා දවස 21 වෙනිදා ඉරිදා දවසේ සතියග පත්තරමේන්තුව අපි ආරම්භ කරන සූදානම් වන්නේ. අද දවසේදීත් අපි ඔබට මතක් කරන්න කැමති ජාතික පුවත්පත්වල සිරස්තල එකිනෙක වෙනස් සිරස්තල ගණනාවක්ම අද සියලුම පුවත්පත්වල වාර්තා කර තිබෙනවා. දේශපාලනයේ උණුසුම් තොරතුරු, ආර්ථික කාරණා, ඒ වගේම දේශපාලන පක්ෂවල අභ්‍යන්තරයේ ඇති වී තිබෙන ගැටුම් පිළිබඳව තොරතුරුත් වාර්තා කර තිබෙනවා අද දවසේ. මේ සියලුම කාරණා අපි අද දවසේ උදෑසනම ඔබට කියන්න සූදානම්. අපි ඊට කලින් හැමදාම වගේම සතියග පත්තරමේන්තුව ආරම්භ කරන්න කලින් පොතක් පිළිබඳව තොරතුරුත් වාර්තා කරනවා. ඒ ගැනත් කියන්න සූදානම් උදෑසනම. අද තොරතුරු කියන්නේ මාත් එක්ක නඩිත් සුබ උදෑසනක්. සුබ උදෑසනක් සමීර. වාසනාවන්ත ජයග්‍රාහී දවසක් හැම දිනෙකටම ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතියග පත්තරමේන්තුවත් එක්ක. ඔබ දන්නවා සතියේ විශේෂම සතියන්තයේ ජාතික පුවත්පත්වල තොරතුරු අපි ඔබට කියන අතරේදී හැමදාම අලුත් පොතක් ගැන කියනවා. අදත් ඒ විදිහට අපි පොතක් තෝරගත්ත ඔබ වෙනුවෙන් කියන්න. හසන්ති තුඩුහේන රචනා කරන මේක ටිකක් වෙනස් කෘතියක් කියලා කිව්වොත් නිවැරදි. හසන්ති මේ පොත නම් කරලා තියෙන්නේ XOXO නැත්නම් සෝසෝ කියලා. සාමාන්‍යයෙන් මේකේ අර්ථය hugs and kisses නැත්නම් උණුසුම් වැළඳ ගැනීම සහ හාදුවන්. ඉතින් මේ අර්ථයට ගැලපෙන විදිහට මේ පොතේ ඇතුළත් කතා ගොඩනැගිලා තියෙනවා. ඔබට කියවන්න ලැබුණොත් විශේෂයෙන්ම කියවන්න හොඳ පොතක් විදිහට අපිට නිර්දේශ කරන්න පුළුවන්. ඉතින් මේ බලන්න මේ ඉන්දිවරි, මෙලිසා, ෆියෝනා, නිර්මලා, නර්මදා මේ කාන්තා නාමයන්ගෙන් එක්ක මේ නාමයන් සහිතව මේ පොතේ කතා ගණනාවක් රචනා වෙනවා කෙටි කතා විදිහට. වයින් වල රසට මුසු වූ චොක්ලට් රසය චීස් රසට එකතුව දැනුණු ආදරේ තරම ඉන්දිවරි කෙටි කතාව කියවොත් ඔබට දැනේ. යතරදී සීතල මීදුම තැවරුණු දේවදාර නිම්නේ මතක අමතක කර ආදරේ සෙවූ මෙලිසා. යතරේ ලඳු කැලෑවල පිපුණු ඕකිඩ් මල් අතර මං සලකුණු මතින් ආදරේ ස්වාගිය ෆියෝනා. ජීවිතයේම සිය වෘත්තියට කැප කළ ආදරේ තුල ආදරේ නොදැක ආදරේ සෙවූ ආඩම්බර නිර්මලා. දරදඬු හිතක් ආදරේ නැති හදවතක් ළඟ නතරව විඳවමින් ආදරේ හොයන නර්මදා. මේ අපූරු කතා ගණනාවකින් මේ පොත හැඩගැන්විලා තියෙනවා. මේ පොත රචනා කරන හසන්ති බොහොම අපූර්වට පිදුම සටහන් කරනවා. ඇය පිදුම ලියන්නේ මේ විදිහට. පොතක පිදුම දෙන්න ඕනේ නොකිය රහසෙම. එයා පුදුම වෙන්න. ඒ වගේම ඔයාට ඇත්තටම හිතවත් ඔයාගේ යහපත සතුට වෙනුවෙන් ඕනම දෙයක් කරන ඔයා එක්ක ඉන්න කෙනෙක්ට ගෞරවයෙන් කරන පිදුම හද පිරිස් සතුටින් ආදරින් බාර ගන්න කෙනෙක්ට කියලා ඒ විදිහට පිදුම සටහන් කරන හසන්ති මේ කතා පහ පිළිබඳ විශේෂම ඉන්දිවරි, මෙලිසා, නර්මදා, ෆියෝනා සහ නිර්මලා එකිනෙකට වෙනස් වූ කෙටි දිගු ආදර කතා පහ ආදරවන්තයන්ගේ දිනේදා ආදරයට ආදරය කරන මං ලියන කතාවලට ආදරය කරන ආදරණීය ඔබ වෙනුවෙන් මෙලෙස ගෙනෙන්නට ලැබීම සැබවින්ම සතුටක් කියලා සටහන් කරමින්ම මේ පිදුම ලියනවා. හසන්ති තුඩුහේන රචනා කරපු මේ පොත XOXO නැත්නම් සෝසෝ කියලා අපි කියන්නේ. hugs and kisses උණුසුම් හාදුවන් සහ මේ ආදරණීය වැළඳ ගැනීම් වලින් යුක්ත බොහොම අපූර්ව පොතක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපි ඔබට ආරාධනා කරනවා මේ පොත කියවන්නේ මිහිර වෙඳ ගන්න. ඒ විතරක් නෙවෙයි තවත් පොත් රචනා කරපු අය ඉන්නවා නම් අපි ඔබ හැම දිනෙකටම ආරාධනා කරනවා. ඔබ ලියපු පොත අපිට එවන්න. පොතක් ලියන්න ඉන්නවා නම් ඒ ගැන තොරතුරුත් අපිට කියන්න. ඒ සියල්ල අපි රටට කියන්න සූදානම් සතියග පත්තරමේන්තුවෙන්. අපි තවත් පමා වෙන්නේ නැතුව දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න යන්නේ. ආරම්භ කරන්නේ අද දවසේ මව්බිම පුවත්පතෙන්. සමිත නජිත් මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන්ම අපි පටන් ගන්නවා අද දවසේදී ජනාධිපතිවරයා කරපු ප්‍රකාශයක් සහ ජනාධිපතිවරයා කරන්න හදන වැඩ කටයුත්ත පිළිබඳව තොරතුරු අනාවරණය කරලා තියෙන්නේ. දැන් දේශපාලන පක්ෂවල සර්වපාක්ෂික ආණ්ඩුවක්, සර්වපාක්ෂික වැඩපිළිවෙලක්, අන්තර්කාලීන ආණ්ඩුවක් මේ ආදී විවිධ කතා දේශපාලන කරළියේ කතා බහට ලක් වෙනවා. කොහොම වුණත් සියලුම පක්ෂ එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න පුළුවන් කමක් තියෙයිද නැද්ද කියලා තාම හරියට කියන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉදිරි සතියේදී නජිත් කැබිනට් එකක් දිවුරුම් දෙනවා, නව කැබිනට් එකක් පත් වෙනවා කියලා කතාවකුත් පුවත්පත්වල වාර්තා කර තිබෙන අතරවාරයේ තමයි ජනාධිපතිවරයා මෙහෙම කියලා තියෙන්නේ. සියලු පක්ෂ සතුටු කරන්න රනිල්ගෙන් අලුත් ක්‍රමයක් කියලා තමයි මව්බිම වාර්තා කරන්නේ. ඡායාරූප සටහනකුත් එක්ක දේශපාලන පක්ෂවල නායකයන් ඉන්නවා. සජිත් ප්‍රේමදාස මහතා, ඒ වගේම සම්පන්දන් මහතා, අනුර කුමාර දිසානායක මහතා, රවුෆ් හකීම් මහතා, මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒ වගේම
උදේ ගම්මන්පිල මහතා විමල් වීරවංශ මහතාගේ ඡායාරූපත් එක්ක කතාව මේ විදිහට වාර්තා කර තිබෙනවා. ඇතුළු පිටුවේ මේ විදිහට තොරතුරු එනවා. පාර්ලිමේන්තුව තුළ ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපනය කර ඵලදායී පාලන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ සර්වපාක්ෂික පාලනයක් ඇති කිරීමට පසුගිය දිනවල ජනාධිපතිවරයා විවිධ උත්සාහගත් නමුත් එම උත්සාහ අසාර්ථක වීම නිසා ඒ සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක කිරීම සහ හරහා සර්වපාක්ෂික පාලන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව රජයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. ආංශික අධීක්ෂණ කාරක සභාවල මුල් පුටු විපක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත ලබා දී ඔවුන්ට කැබිනට් අමාත්‍යවරුන්ට හිමි වරප්‍රසාද සහ පහසුකම් ලබා දීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වෙනවා කියලා කියනවා. ඒ අතරේ කියනවා තව කතාවක් සමගි ජනබලවේගයේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසකට සහ සමගි ජනසන්ධානයට අයත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් සහ මන්ත්‍රීවරුන් අතරින් ආංශික අධීක්ෂණ කාරක සභාවල තනතුරට පත් කරන බව දැනගන්නට තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් සමගි ජනබලවේගයේ නායකතුමා යලි සාකච්ඡාවකට යන කතාවකුත් පස්සේ අපි කියන්නම්. ඒ කතාවත් අද දවසේදී වාර්තා කර තිබෙනවා. දැනට මේ ආංශික අධීක්ෂණ කාරක සභාවලට තනතුරු පත් කරන්නත් විපක්ෂයේ අයට අවස්ථාව තියෙනවා කියලා තමයි මේ ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. මව්බිමයි අද මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අද මව්බිම් පුවත්පතේ හිම වාර්තා කරනකොට දිවයින පුවත්පතේ වාර්තා කරන තොරතුරකට අපි යනවා. ඒ තමයි විශේෂයෙන්ම දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් සර්වපාක්ෂික රජයක් පිළිබඳව බොහෝ දෙනෙක් කතා කළා. කාලයක් තිස්සේ සාකච්ඡා පැවැත්වුණා ජනාධිපතිවරයාත් එක්ක පක්ෂ නායකයෝ පක්ෂ සමාජිකයෝ හැමදෙනෙක්ම එකතු වෙලා සාකච්ඡා කළා. හැබැයි දැන් එන්නේ සර්වපාක්ෂික රජයක්ද නැත්නම් බහුපාක්ෂික රජයක්ද කියන කාරණා පිළිබඳව දිවයින මේ විදිහට ලියනවා. සර්වපාක්ෂික හැලී බහුපාක්ෂිකේනවා කියලා අකිත පෙරේරා අද දිවයිනට ලියන්නේ මේ පුවත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇති සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල පවතින පරස්පර මතවාද හේතුවෙන් ඒ බහුපාක්ෂික ආණ්ඩුවක් බවට පත්වෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරනවලු. ඔය අතරේ ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන ඒ දේශපාලන පක්ෂයන්හි මන්ත්‍රීවරුන් සහ ප්‍රධානීන් අතර මේ වන විට මතුවැදී මතවාද හේතුවෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුවැදයිද ඒ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඇතැම් පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සර්වපාක්ෂික ආණ්ඩුවක මැති ඇමති දුර ලබා ගැනීම සඳහා මේ වන විට කැමැත්තෙන් පසු වුවද ඇතැම් මන්ත්‍රීවරුන් සිය දේශපාලන අනාගතය දෙස බලමින් සර්වපාක්ෂික ආණ්ඩුවකට එක්වීම පිළිබඳව බියකින් පසු වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවලු. මේ අතර දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ නියෝජිතයන් ජනාධිපතිවරයාට යෝජනා කර ඇති සර්වපාක්ෂික ආණ්ඩුවකට එකහිලා කැමැත්ත පළ කිරීම සිංහල ජාතික සංවිධානවල සැකයට හේතු වෙලා තියෙනවලු. දෙමළ පක්ෂවල බෙදුම්වාදී ඉල්ලීම් වලට රනිල් වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත හිමි වුණු ඇතැයි යන බිය සිංහල ජාතික සංවිධානවලට ඇති වී තිබෙන අතර එම තත්ත්වය ඇතැම් සුළු පක්ෂවලට දැතැයි ඉහත දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි කියලා ওই විදිහට අද දවසේ දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරමින් සඳහන් කරනවා. දිවෙනින් පස්සේ අපි යනවා සමීර අද දවසේ අරුණ පුවත්පතට. අරුණ පුවත්පතත් මේ සර්වපාක්ෂික රජයක් බිහි කිරීම සඳහා වන සාකච්ඡා පිළිබඳව කිසියම් ආකාරයක අද දවසේ ඉඟි බිඟි පළ කරන තත්ත්වයක් තියෙන්නේ. සතිය අරුණ පුවත්පත කියනවා දැන් අපි දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සමාජිකයන් ඒ වගේම නායකයන් මේ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපතිතුමන් එක්ක මුණ ගැහිලා සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාවලදී මොනවද ඉල්ලීම් කළා තියෙන්නේ මොනවද සාකච්ඡා වුණේ කියලා අද සතිය ගරුණ පුවත්පත වාර්තා කරනවා. මේ පොත ලියන්නේ උදේජීව ඒකනායක. උදේජීව මේ විදිහට ලියනවා වැඩි ඇමති දුර ඉල්ලූ බැසිල්ට රනිල් බෑ කියයි කියලා අද මේ විදිහට සතිය ගරුණ පුවත්පත වාර්තා කරන්නේ. නාමල් ජොනි රෝහිත මහින්දානන්දට පක්ෂ නායකයන්ගේ විරෝධය එල්ල වුණා කියලා තියෙනවා. ඒ අතරේ පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට වැඩි ඇමති දුර සංඛ්‍යාවක් ඉල්ලා සිටීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් ආණ්ඩුවට සහාය ලබා දීමට හා ඇමති දුර ලබා ගනිමින් සහයෝගය ලබා දීමට විශේෂයෙන්ම දැන් මේ පිරිස් සහය පළ කළා කියලා කියනවා. ඒ අතරදී සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් අතර පවත්වලා තියෙනවා. එහිදී කැබිනට් ඇමති දුර හා රාජ්‍ය ඇමති දුර වැඩි වශයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ පාර්ශවයේ පෙන්වා දී ඇත්තේ ඇතැම් මන්ත්‍රීවරුන්ට ඇමති දුර ලබා දීමේ යෝජනාවට දේශපාලන පක්ෂ කිහිපයක් විරෝධය පළ කර ඇති බවයි. ඇමති දුර ලබා දිය යුතු මන්ත්‍රීවරුන් 16කගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ඉදිරිපත් කළා තියෙනවලු. ඒ ලේඛනයේ නම් සඳහන් නාමල්
රාජපක්ෂ ජොන්ස්ටන් ප්‍රනාන්දු රෝහිත අබේගුණවර්ධන මහින්දානන්ද අලුත්කම කියන මන්ත්‍රීවරුන්ට ඇමති දුර ලබා නොදින ලෙස විපක්ෂයෙන් එක්වීමට නියමිත මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට දැනුම් දීලා තියෙනවලු. කෙසේ වෙතත් ඇමති දුර ලබා ගැනීම සඳහා පක්ෂයක් ලෙස සාකච්ඡා කළ යුතු බවත් තනිව ජනාධිපතිවරයා සමග සාකච්ඡා නොකරන ලෙසත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන්ට දැනුම් දීලා තියෙනවා. හිටපු රාජ්‍ය ඇමතිවරුන්ද තමන්ට රාජ්‍ය ඇමති දුර කඩිනමින් ලබා දෙන ලෙසට බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා තියෙනවා. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සමග ඉදිරි දෙසතේ තුළද සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස් වෙලා තියෙනවා. මේ අතර රාජ්‍ය ඇමතිවරුන්ගේ විශේෂපතයන් මෙවර ගැසට් නොකිරීමේ යෝජනාවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වෙලා තියෙනවා. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ඇමතිවරුන්ගේ විශේෂපතයන් වෙනම ගැසට් කර තිබුණා කියලා අද දවසේ අරුණ පුවත්පත තොරතුරු කියමින් සඳහන් කරනවා. ඔව් දැන් අරුණ පුවත්පත ඒ විදිහට කියද්දී දැන් මේ පොහොට්ටුවේ කතාව බැසිල් රාජපක්ෂ මහත්මයා මුණ ගැහිලා ඒගොල්ලෝ වැඩි മന്ത്രി ධූර සංඛ්‍යාවක් තියෙන පක්ෂය ප්‍රධාන ආණ්ඩුවත් එක්ක කටයුතු කරන ප්‍රධානම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා පහුගිය දිනවල වැඩියෙන්ම කතා බහට ලක් වුණා. හිටපු ජනාධිපතිවරයා ඉන්න කාලේ ඉඳලම ආරාධනා කළා එන්න කියලා ආණ්ඩුවට එකතු වෙලා අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්න කියලා එනවා කිව්වා ආයි බෑ කිව්වා ආයි ගියා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කරන වෙලාවේ ගිහිල්ලා ලියුමක් දුන්නා. දැන් මේ කතා බහ මෙහෙම ඇදි ගිහිල්ලා දැන් එනවා යනවා ආණ්ඩුවට එකතු වෙනවා සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න කැමති. මේ කියන කාරණා ASCII ආයිමත් කතාවක් එනවා. ජනපති සමග යලි කතාවකට සජිත් සූදානම් කියලා සිරස්තලයක් වාර්තා කර තිබෙනවා. ඒ කතාව වැඩිදුර වාර්තාව මේ විදිහට අරගෙන ඇවිල්ලා තියෙනවා පුවත්පත. ඇමති අන්තට්ටු වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් ජනාධිපති එක්ක නැවත කතා කරන්න සූදානම් යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය. රට ගොඩනගන ක්‍රමවේදය පිළිබඳව ධනාත්මක සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේ කියලා කියනවා. වරදාන වරප්‍රසාද ලබා ගන්නවා වෙනුවට ප්‍රායෝගිකව මැදිහත් වී රට ගොඩනැගීම සිය අරමුණ බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරලා තියෙන්නේ. රාජ්‍යය ගෙන එන සාධනීය ප්‍රගතිශීලී යෝජනාවලට සහාය දක්වන වැඩපිළිවෙළ නිර්මාණය කරන බවත් කිසි විටක ජනතාවගේ සිතුම් පැතුම් පාවා නොදෙන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. සෑම ශ්‍රේෂ්ඨයකින්ම කඩා වැටි ඇති රට ගොඩනැගීමට තනතුරු අවශ්‍ය නොවන බවද හෙතෙම ප්‍රකාශ කළේ කියලා තමයි කියලා තියෙන්නේ මේ විපක්ෂ නායකවරයා නජිත් කියන කතාව. නමුත් විපක්ෂ නායකවරයාගේ කණ්ඩායම රැකගන්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ. දැන් තියෙන තත්ත්වෙත් එක්ක කණ්ඩායමක් ආණ්ඩුවත් එක්ක එකතු වෙන සූදානමක් තියෙනවා කියලා කතාවක් යනවා. දේශපාලන ආරංචි මාර්ග වලින් තව කණ්ඩායමක් තනතුරු වරප්‍රසාද නැතිව ආණ්ඩුවට උදව් කරනවලු. තව කණ්ඩායමක් ආණ්ඩුවේ කමිටු වල තනතුරු ගන්න සූදානමක් තිබෙනවා විපක්ෂය. ඉතින් කොහොම වෙනවද දන්නේ නැහැ. අන්තිමට ඉතුරු වෙන්නේ කවුද දන්නෙත් නැහැ. පක්ෂ නායකවරයා කියලා තියෙන්නේ ආයි කොහොම හරි ගිහලා සාකච්ඡාවකට ජනාධිපතිවරයාත් එක්ක සූදානම් කියලා. විපක්ෂ නායකතුමා කියන විදිහට අර මේ තනතුරු නැතිව ආණ්ඩුවට සහාය දෙන්න සූදානම් නම් තනතුරු ගන්න නැතුව රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඒ කතාව අගය කළ යුතුමයි. ඒ අතරදී සජිත් ප්‍රේමදාස මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් අතර අවසන් සාකච්ඡාව හෙට පැවැත්වෙනවා කියලා අද අරුණ පුවත්පත කියනවා. සර්වපාක්ෂික ආණ්ඩුව ගැන රනිල් සජිත් අවසන් සාකච්ඡාව හෙට උදේචි විවේකනායක මේ පුවත ලියන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී හෙට දිනේ අවසන් වතාවටත් සාකච්ඡා පැවැත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තීරණය කරලා තියෙනවලු. ඒ අතරදී විශේෂයෙන්ම විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් ආණ්ඩුවට සහයෝගය ලබා දීමට හා ඇමති දුර ලබා ගනිමින් සහයෝගය ලබා දීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කර ඇති යෝජනා සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නිමිතයි. මෙම සාකච්ඡාවට පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රජිත් බන්තුම් බණ්ඩාරද එක්වන අතර වෙනත් මන්ත්‍රීවරු සහභාගී කර ගැනීමෙන් වැළකී සිටීමට තීරණය වී තිබේ. සමගි ජන බලවේගයට සම්බන්ධ වී සිටින සුළු දේශපාලන පක්ෂ නායකයන්ද ඇමති දුර ලබා ගැනීමට නියමිතව තියෙනවලු. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු 20 දෙනෙකු පමණ ආණ්ඩුවට එක්වීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි කියලා අද මේ විදිහට සත්‍යාගාරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ අතරදී අද ශ්‍රී ලංකාදීපේ කියනවා මේ ආණ්ඩුවට සහාය දෙන්න සජබෙන් කොන්දේසියක් ඉදිරිපත් කළා කියලා සියලු ආංශික අධීක්ෂණ කමිටු සභාපති පුටු ඉල්ලයි කියලා මේ විදිහට ලංකාදීප පුවත්පත කියනවා. අපි දන්නවා ආංශික අධීක්ෂණ කමිටු විශේෂයෙන්ම කෝප් කමිටු කෝපා කමිටු ඒ වගේම මූල්‍ය කමිටුව මේ කමිටු වල විශේෂයෙන්ම සභාපතිත්වය සමගි ජන බලවේගයේ පාර්ශවයට ලබා දෙන්න කියලා කොන්දේසියක් ඉදිරිපත් කළා තියෙනවා. එහෙම වුණොත් තමයි අපි ආණ්ඩුවට සහාය දෙන්න කියලා සජබය කොන්දේසියක් ඉදිරිපත් කළා කියලා දයාසිරි ලියනගේ කියන්නේ. සියලු ආංශික අධීක්ෂණ කමිටුවල සභාපති තනතුරු විපක්ෂයට ලබා දිය යුතු බවට සමගි ජන බලවේගයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් ඉල්ලලා තියෙනවා.
ඒ වගේම කෝප් කමිටුව මුදල් කාරක සභාවේ කෝපා කමිටුවේ සභාපති තනතුරුද ලබා දිය යුතු බවට ඉල්ලා ඇතැයි සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා කිව්වා කියලා අද මේ විදිහට ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. විශේෂයෙන්ම මීට පෙරත් ඇතැම් කාරක සභාවල සභාපති තනතුරු සඳහා විපක්ෂී මන්ත්‍රීවරුන් පත්වී සිටි බව ඔහු ප්‍රකාශ කළා. සමගි ජනබලවේගයේ රජයට සහාය දැක්වීමේදී මෙම කාරක සභාවල සභාපති තනතුරු විපක්ෂයට ලබා දිය යුතු බවද ඔහු කීවේය කියලා අද ලංකාදීප පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඊළඟට නජිත් අපි මීට කලින් මේ කතාව සඳහන් කරා මව්බිමත් වාර්තා කර තිබෙනවා මේ ප්‍රවෘත්තියම ජනාධිපතිතුමාට යවූ පොහොට්ටු ඇමති ලයිස්තුව කියලා තමයි ඉස්සරස්තලේ වාර්තා කර තිබෙන්නේ. පොහොට්ටුවේ කණ්ඩායමේ නාම ලේඛනය යවලා තියෙනවා. කවුද ඒ කණ්ඩායමේ ඉන්නේ කියලා වාර්තා කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලොන්ට ඇමති දුර ලබා දෙන්න කියලා තමයි ඉල්ලලා තියෙන්නේ. ඉදිරියේ පත්වන සර්වපාක්ෂික ආණ්ඩුවක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ශ්වයෙන් අමාත්‍ය දුර දැරීමට සුදුසු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කර තිබෙනවා. මේ සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සහ කනිෂ්ඨ නායකයන් කිහිප දෙනෙකුගේම නම් ඇතුළත් බව දැනගන්නට තියෙනවලු. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරිපත් කළ බව මේ පිළිබඳ කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම්තුමා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරිවසම් මහතා සනාථ කරලා තිබෙනවා මව්බිම් පුවත්පතට ඔවුන් නම් යවුවා කියන කතාව. ඉතින් ඒ තමයි දැන් අමාත්‍ය ධූර ලබා ගන්න, ඇමති ධූර ඉල්ලන්න මේ ආදී කතාත් එක්ක තමයි දැන් කතාව ඇදිලා යන්නේ නඩිත්. ඉතින් විශේෂයෙන්ම මේ කතාත් එක්කම එනවා ඊළඟට තව කතාවක් තමයි අපි දැක්කා දේශීය පුවත්පතත් වාර්තා කර තිබෙනවා අද දවසේදී අලුත් කැබිනට් අපේක්ෂකයෝ කියලා. ඒකත් දේශීය පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් හැටියට අද දවසේදී වාර්තා කර තිබෙනවා. ඉතින් අලුත් කැබිනට් අපේක්ෂකයෝ කියන්නේ මේ කණ්ඩායම තමයි මේ ඉල්ලලා තියෙන කණ්ඩායම ඡායාරූපත් එක්කම වාර්තා කර තිබුණා අද දවසේදී. ඉදිරි සතියේ පත් කරන නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වෙතයි අපේක්ෂා කරන අයගේ නාම ලේඛනයක් නිල නොවන වශයෙන් හුවමාරු වෙමින් පවතිනවලු. ඒකේ ඡායාරූප වල නම් ඉන්නේ එස්.පී. දිසානායක මහත්මයා, ඒ වගේම ධම්මික පෙරේරා මහත්මයා ඉන්නවා, වජිර අබේවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා දේවී වන්නිආරච්චි, සී.බී. රත්නායක මේ ආදී කණ්ඩායමේ මුහුණු තමයි මුල් පිටුවේ වාර්තා කර තිබෙන්නේ. ඉතින් මේ කට්ටියටම හම්බ වෙයිද වෙන කට්ටියකට දෙයිද? ඒක පොහොට්ටුවේ ලේකම්තුමා කියන විදිහට ඒගොල්ලෝ යවපු ලිස්ට් එක තියෙනවද? එහෙම නැත්නම් මේ හිටපු කට්ටියටම අලුතෙන් හම්බ වෙනවද? දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. අලුතෙන් කණ්ඩායමක් පත් කරන්න තමයි සූදානමක් තියෙන්නේ. අපි බලමු ඒ අනුව කුමක් සිදු වෙයිද කියලා ඉදිරියේදී. එතකොට සමීර අද සිළුමිණ පුවත්පතත් වාර්තා කරන තොරතුරක් දැන් මේ නව ඇමති මණ්ඩලයේ පිළිබඳව සිළුමිණ පුවත්පත කියන කතාව මේ සතියේ කැබිනට් මණ්ඩලය පත් කරනවා කියන කාරණාව ඊයේ දවසේත් අපි ඔබට වාර්තා කළා. අද දවසේ සිළුමිණ පුවත්පතත් ඒ පිළිබඳ තොරතුරු වාර්තා කරනවා. ඔව් සිළුමිණ කියනවා නජිත් මේ විදිහට මේ කතාව අලුත් ඇමති මණ්ඩලයේ මේ සතියේම දිවුරුම් දෙන කතාව තමයි වුන් වාර්තා කර තිබෙන්නේ. තාරක වික්‍රමසේකර ලියලා තියෙනවා අද දවසේ නව අමාත්‍ය මණ්ඩලයේ මේ සතිය තුල පත් කිරීම නියමිතය එළඹෙන 29 වෙනිදා විසර්ජන පනත් කෙටුම්පත් විවාදයට ගැනීමට පෙර නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට කටයුතු කරනු ඇතැයි රජය ආරංචි මාර්ග පෙන්වා දෙයි. නව අමාත්‍ය මණ්ඩලය සර්වපාක්ෂික ව්‍යුහයෙන් යුක්ත වන්නේද නැද්ද යන්න ගැන මේ වනතුරුත් ස්ථිර තීරණයකට පැමිණ නොමැති අතර මේ සති ආරම්භයේදී පක්ෂ කිහිපයක් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතයි කියලා තමයි කියන්නේ. ඉතින් තාම එකඟතාවයක් නැහැ. කවුද එකතු වෙන්නේ, මොන පක්ෂ එකතු කරගන්නවද, කාටද ඇමතිකම් දෙන්නේ, මොන පක්ෂවල අය එනවද, තාම නජිත් කතාවක් නැහැ. ඉතින් දැන් කොහොම වුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කට්ටියට නම් ඇමති ධූර ලැබේ. අනිත් අය මොන විදියට එකතු වෙයිද දන්නේ නැහැ. ඉතින් දැන්ටත් ජනාධිපතිවරයා මේ සියලුම පක්ෂත් එක්ක සාකච්ඡා කරා. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණ පමණයි සාකච්ඡාවලට ආවේ නැත්තේ. ලියුමක් ලියලා එවලා තිබුණා. ඉතින් ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කළා, ලියුම් ගනුදෙනුවක් සිද්ධ වුණා. ඉතින් ඒ පක්ෂය හැර අනිත් පක්ෂ සියලුම කණ්ඩායම් ඇවිල්ලා සාකච්ඡා නම් කළා. හොඳයි, මේ සියල්ල මේ විදිහට සිද්ධ වෙන අතරතුරදී ඊයේ දවසේ ජනාධිපතිතුමන් අටමස්ථාන පුදුබිමට ගිහිල්ලා අටමස්ථානයේ වැඳ පුදා ගත්තා. විශේෂයෙන්ම මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදුටුවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ සඳහන් කරපු කරුණු බොහොම වැදගත්. රටේ ඉදිරි ගමන් මඟ වෙනුවෙන් ජනාධිපතිවරයෙක් විදිහට තීන්දුව තීරණ ගන්න ඕනි කොයි ආකාරයෙන්ද කියන වග උන්වහන්සේ අනුශාසනා කළා. අපි බලමු ජනාධිපතිතුමන් ඊයේ දවසේ අනුරාධපුරයට ගිහිල්ලා මේ කටයුතු සිද්ධ කළේ කොයි ආකාරයෙන්ද කියලා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එහිදී මහා සංඝරත්නය පෙරිත් සජ්ජායනා කොට ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා.
අටම ස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේකම සිරිනිවාස ස්වාමින් වහන්සේ බැහැතටු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේ සමග සාකච්ඡාවකදී නිරත වුණා. බැලුවේ මහා විහාරයේ කැණුම් කටයුතු තවත් ශීඝ්‍රයෙන් කරගෙන යනවා. ස්වාමීන් වහන්සේ අපි දැන් කෝට්ටේම ගෙනත් කියන මේ ඊළඟට බලන්නේ තේ රබර් පොල් කුරුළු වැනි භෝග වලට පොහොර ලැබලා දෙන්න. බඩේට වගා ගන්න පුළුවන් නම් තමයි මේ කුරුල් කර්මාන්තය ආරක්ෂා කරන්න පුළුවන්. මේකයි බලන්න තියෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව රුවන්වැලි සෑරදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේද ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කළා. මේකට කොහොමද කරන්නේ කියන පොදු විභාගයකට හොඳ මේක අදහසක් මේ වෙලාවට පුද්ගලයන්ට වෙන වෙනම සුවිශේෂතා ලක්ෂණ දක්ෂතා තියෙනවා. ඒ නිසා තමන් ළඟ නැති එක අනිත් කෙනාගෙන් අරගෙන එකතු වෙලා රටට මොකක් හරි කරන්න ඕන අවස්ථාවක්. රටට කරන ඕනෑම අපත් වැඩකට ඒ ආශිර්වාදයේ සමග කියන්නම මේ අතර ලංකාරාම විහාරස්ථානයේ වෙත ජනාධිපතිවරයා පැමිණියේ ඉන් අනතුරුවයි. ලංකාරාමාධිපති පූජ්‍ය රොළපනාවේ ධම්මජෝති ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී කටයුතු කළේ. එතමයි ජනාධිපතිතුමා අනුරාධපුරයට ගිය මොහොතේ විශේෂම රාත්‍රී කාලයේදී අපි ප්‍රවෘත්ති තුලින් ඔබට වාර්තා කරපු තොරතුරු ජනාධිපතිතුමන් විශේෂයෙන්ම මේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ බොහෝ දෙනෙක් අදහස් පළ කළා කොයි ආකාරයෙන්ද ඉදිරි කටයුතු සිද්ධ වෙන්න ඕනේ සහ එතුමන්ගේ වැඩපිළිවෙල පිළිබඳව අගය කිරීමක් අපි දැක්කා. ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ හැම දිනෙකම ඒ පිළිබඳව ආශිර්වාද පළ කළා. ඔය අතරේ දැන් ජනාධිපතිතුමන්ව මුණ ගැහුණා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ සමාවෙන්න මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේ පක්ෂ නායකින් කිහිප දෙනෙක් එකතු වෙලා ජනාධිපතිතුමන්ව මුණ ගැහුණා. ඒ අවස්ථාවේදී පළ කරපු අදහස් කිහිපයක් තුල තියෙන සමීර විශේෂයෙන්ම මේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දිවයිනට එන්න නියමිතයි කියලා සඳහන් වෙලා තිබ්බා 24 වෙනිදා. ඒ බව ප්‍රකාශ කළේ අපි දැක්කා. පහුගිය දවස්වල අදහස් පළ වුණා මේ සම්බන්ධයෙන්. දැන් ගෝඨාභයට එන්න පරිසරය හදන්න කියලා මේ බැසිල් රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඒ පිරිස ඉල්ලීමක් කළා කියන කාරණාව අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. ගෝඨාභයට එන්න පරිසරය හදන්න බැසිල් ජනපතිට ලියයි කියලා තමයි අද මේ විදිහට ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කරන්නේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂිතව යලි මේ රටට ඒමට වාතාවරණයක් සකසන ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ තියෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්පූර්ණ සහාය ලබා දෙන බවද බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ පාර්ශවයේ නියෝජිතයන් පිරිසක් සමග 18 වෙනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී කිව්වා කියලා අද මේ විදිහට වාර්තා කරනවා දිවයින පුවත්පත. දිවයින කියනවා දැනට තායිලන්තයේ සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේදී මෙරටට පැමිණීමට නියමිත වෙතයි වාර්තා වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හා ජනාධිපතිවරයාගේ පාර්ශවයේ නියෝජනය කරමින් පැවති මෙම සාකච්ඡාවට ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙනුවෙන් සාගල් රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජේවර්ධන, ශමල් සෙනවිරත්න යන මහත්වරුත් පොදු ජන පෙරමුණ වෙනුවෙන් ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාර්යසම්, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍ර වන්‍යාරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ හා සංජීව එදිරිමාන්න යන මහත්වරු එක් වෙලා හිටියා කියලා අද මේ විදිහට දිවයින පුවත්පත වාර්තා කරනවා. අපි දැක්කා පහුගිය දවස්වල උද්‍යංග විරතුංග මහත්තයා තමයි කිව්වේ 24 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිවයිනට එනවා. එතුමන්ට දිවයිනට ඇවිල්ලා නැත්නම් රටට ඇවිල්ලා කටයුතු කරන්න කිසිදු බාධාවක් නැති වෙයි, ජනතා විරෝධයක් නැති වෙයි කියලා එතුමන් සඳහන් කළ තිබ. හැබැයි දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ ඒ පිරිස ඉල්ලලා තියෙනවා ගෝඨාභයට එන්න පරිසරය හදන්න කියලා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා තියෙනවා.
ඔව් දැන් 24 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා එනවා කියලා නිල වශයෙන් හරියටම තොරතුරු නැහැ. හැබැයි අර ඔබ කිව්වාගේම රජිත් උදයංග වීරතුංග මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා 24 සමහරක් විට 24 වෙනස් වෙන්න පුළුවන් කියලා. දැන් දේශීය පුවත්පතට හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්තුමා කියපු කතාව ඇවිල්ලා තියෙනවා. ගෝඨාභය 24 දා එන කතාව බොරු කියලායි කියන්නේ දේශීය පුවත්පත වාර්තා කරන්නේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 24 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පැතිරෙන ආරංචිවල කිසිදු සත්‍යතාවක් නැතයි හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා දේශයට පැවසීය කියලා කියනවා. මේ දිනවල තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉක්මනින් දිවයිනට පැමිණීමට අපේක්ෂා කරන නමුත් ඔහු පැමිණෙන දිනය මෙතෙක් තීරණය කර නැතයිද පෞද්ගලික ලේකම්වරයා පවසලා තියෙනවා. ඉතින් හරියට එන දිනේ කියලා නෑ. එනවා හැබැයි එන දිනේ තාම ස්ථිර නෑ කියලා තමයි පෞද්ගලික ලේකම්තුමා සුගීශ්වර බණ්ඩාර මහතා හිටපු ජනාධිපතිවරයාගේ සඳහන් කර තිබෙනවා. ඉතින් ඒ කතාව අපි දන්නේ නැහැ 24 මේයිද 24 පහු වෙයිද ඊට කලින් එයිද පෞද්ගලික ලේකම්තුමාත් හරියට දන්නේ නැහැ. ඒ නිසා සනාත ආරංචි මාර්ග තවම ලැබිලා නැහැ. දේශීය පුවත්පතයි ඒ තොරතුරු වාර්තා කර තිබුණේ අද දවසේ. දැන් එතුමන්ට රටට එන්න සිද්ධ වෙලා තියෙන්නේ එතුමන් අර ඇමරිකා වීසා අයදුම් කළා ප්‍රතික්ෂේප වුණා. දැන් එතුමා ග්‍රීන් කාඩ් එකට නැත්නම් මේ ඇමරිකා පුරවැසිභාවයට නැවතත් අයදුම් කරනවා කියන කාරණාව අද දවසේ දිවයින පුවත්පත වාර්තා කරනවා. දිවයින ඒ පොතත් එක්ක වාර්තා කරන විශේෂම හිටපු ජනාධිපතිවරයා දැන් රැඳී ඉන්නේ තායිලන්තේ බෝම්බ පිපිරීම් 17ක් වුණා පහුගිය සතියේ. මේ සිදුවීම් මාලාව පිටිපස්සේ කොටි සංවිධානය ඉන්නවාද? ඒ පිළිබඳවත් අවධානයක් යොමු කරමින් කීර්ති වර්ණකුල සූරිය මේ පොත ලියන්නේ. කොටි කෙරුම් සොයා තායිලන්තේ මෙහෙයුම් ගෝඨා ග්‍රීන් කාඩ් අයදුම් කරයි කියලා තමයි මේ පොත ලියවෙන්නේ. මෙන්න මේ විදිහට ඔබ දකින පාඨයේ ගෝඨා ග්‍රීන් කාඩ් අයදුම් කරයිද ඒ පොත සමගින් වාර්තා කරන අනෙක් පොත කොටි කෙරුම් සොයා තායිලන්තේ මෙහෙයුම් කියන කාරණාව. ඒ අතරදී තායිලන්තයේ සැඟවී සිටින කොටි සංවිධානයේ ප්‍රධාන අවියායුධ සපයන්නා වූ යෝගරාජන් ආනන්ද රාජන් හෙවත් අයියන්නා සොයා තායි බුද්ධි සේවාව හදිසි විමර්ශනයක් ආරම්භ කළා තියෙනවා. ඊට හේතු වී ඇත්තේ තායිලන්තයේ තුළු බෝම්බ පිපිරීම් 17ක් සිදුවීම සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ හෝටලයක රැඳී සිටීම. අයියන්නා තායි ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බවට හෙළි වී ඇත. ඔහු තහනම් පුද්ගලයෙකු ලෙස නම් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. මේ අතර හිටපු ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අගෝස්තු 24 වෙනිදා මේ රටට පැමිණීමට නියමිතයි කියලා දෙවෙනි පුවත්පත වාර්තා කරනවා. දෙවෙනි කියන විදිහට ඔහු තම බිරිය හා පුත්‍රයා ඇමරිකානු පුරවැසියන් නිසා ඒ රට පදිංචි වීම සඳහා ග්‍රීන් කාඩ් බලපත්‍රයේද අයදුම් කරලා තියෙනවා කියලා අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරමින් සඳහන් කරනවා. විශේෂම අයුමා රාජපක්ෂ මහත්මිය වගේම පුත්‍රයා මනෝජ් රාජපක්ෂ මහත්මයා මේ සියලු දෙනා ඇමරිකානු පුරවැසියන් නිසා ඒ රට පදිංචි වීම සඳහා ග්‍රීන් කාඩ් අයදුම් පත්‍රය නැත්නම් මේ බලපත්‍රය අයදුම් කරලා තියෙනවා කියලා අද දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරමින් සඳහන් කරනවා. ඔය අතරේ අපි එතනින් එහාට යනවා. විශේෂයෙන්ම දැන් කොටි ත්‍රස්තවාදීන් පිළිබඳව තහනම් ත්‍රස්ත සංවිධාන පිළිබඳව කතා බහක් ආයිත් ඇති වෙලා තියෙනවා. දැන් අපි කලින් සඳහන් කරපු පුවතෙත් විශේෂයෙන්ම අයියන නැත්නම් මේ තායි ත්‍රස්ත සංවිධාන ජාලයේ ඉන්න තවත් ප්‍රබලෙක් ඔහුව තහනම් පුද්ගලයෙක් බවට නම් කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. එතුමා රැඳී ඉන්නේ තායිලන්තේ බෝම්බ පිපිරීම් 17ක් සිද්ධ වෙලා තියෙනවා. ඔය සියල්ල අතරදී අපේ රටේ ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න කියලා දෙමළ පක්ෂ ඉල්ලීමක් කරනවා කියලා සතියගාරණ පුවත්පත වාර්තා කරනවා. ඩයස්පෝරා සල්ලි ඕනෑ නම් ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න දෙමළ පක්ෂ ඉල්ලයි. දින 90ක් රඳවා ගැනීමේ හැකියාව හා නීතිපතිවරයාගේ උපදෙස් මත කාලය දීර්ඝ කිරීම ඉවත් වෙනවා කියලා මේ පනත අහෝසි කළොත් දින 90ක් රඳවා ගැනීමේ හැකියාවක් නැහැ. නීතිපතිවරයාගේ උපදෙස් මත කාලය දීර්ඝ කිරීම ඉවත් වෙනවා. අපි දන්නවා දැන් පහුගිය දවසක අත්අඩංගුවට ගත්ත අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඔහුව දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන්න තමයි කටයුතු කරන්නේ. ඉතින් දැන් ත්‍රස්ත පනත අහෝසි කළොත් මේ දින 90ක් රඳවා ගැනීමේ හැකියාව හා නීතිපතිවරයාගේ උපදෙස් මත කාලය දීර්ඝ කිරීම ඉවත් වෙනවා කියලා අද සතියගාරණ පුවත්පත කියනවා. LTT සැකකරුවන් 46කටත් නිදහස හිමි වෙනවා කියන කාරණාවත් අද දවසේ මේ විදිහට වාර්තා කරනවා. අරුණ පුවත්පත ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත අහෝසි කරන තෙක් මෙරට ආයෝජන සිදු නොකරන බවට දෙමළ ඩයස්පෝරාව අවධාරණය කළා තියෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ දෙමළ ජනතා ජාතික පෙරමුණ ඇතුළු උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ ගණනාවක්ම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වහා අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කළ තියෙනවා. එහෙත් ආණ්ඩු පාර්ශවයෙන් මේ පනත සංශෝධනය කර ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති නව ප්‍රතිත්‍රස්ත පනතක් ගෙනීමට එකඟතාව පළ කළත් මෙතෙක් යහපත් ප්‍රතිචාර කිසිවක් ලැබී නැතැයි දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහත්තයා කියලා තියෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ මේ වන විට වඩාත්ම විවේචනයට ලක්ව ඇත්තේ රඳවා තබා ගැනීමේ කාලයයි. මේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ඕනෙම් පුද්ගලෙක් රඳවා ගැනීමේ නියෝග මත දින 90ක කාලයක් රඳවාගත හැකි අතර නීතිපතිවරයාගේ උපදෙස් මත නැවත එම කාලය දීර්ඝ කළ හැකි. 2009 වසරේ සහ ඊට පෙර අත්අඩංගුවටගත් LTTE සැකකරුවන් පිරිසක් නඩු පැවරීමකින් තොරව මේ වනතුරුත් රඳවාගෙන සිටින්නේ මේ පනතේ ප්‍රතිපාදන යටතේ. යනුව දැනට LTTE සැකකරුවන් 46 දෙනෙක් මේ පනත යටතේ නඩු ගොනු කිරීම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත කියලා අද සතිය ගරුණ පුවත්පත මේ විදිහට සඳහන් කරනවා. ඉතින් මේ සියලු තොරතුරු අද දවසේ සතිය ගරුණ පුවත්පත වාර්තා කරන්නේ ත්‍රස්තවාදී පනත අහෝසි කරන්න දෙමළ පක්ෂය ඉල්ලයි. මේ ඩයස්පෝරා සල්ලි ඕනේ නම් පනත අහෝසි කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා කියලා මේ ප්‍රධාන සිරස්තලයේ විදිහට සතිය ගරුණ පුවත්පත අද වාර්තා කරන පුවත. දැන් දේශපාලනයේ අලුත් කාරණා එකිනෙක පෙළ ගැස්සෙන කාලවකවානුවක්. ඉතින් අපි දැක්ක පසු කාලයේදී විශේෂයෙන්ම ඩලස් සලහපෙරුම හිටපු අමාත්‍යවරයාට සහාය දක්වපු මන්ත්‍රීවරුන්ට අකරතැබ්බීන් වෙනවා පාර්ලිමේන්තුවේ කියලා තමයි තොරතුරු වාර්තා වන්නේ. උන් උදහසට ලක් වෙනවා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඩලස් නිසා උදහසට ලක් වූ මන්ත්‍රීවරු විනීතායම් ගමගේ ලියන වාර්තාව අද දවසේදී පාර්ලිමේන්තු වාර අවසන් කිරීමෙන් පසු මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරු පත් කිරීමේදී රජයේ වංචනික සහ අනීතික කටයුතු හෙළිදරව් කිරීමට කොන්දේසි විරහිතව පෙනී සිටි මහජන නියෝජිතවරු පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී තමන්ට සහාය දීම හේතුවෙන් ආණ්ඩුවේ උදහසට ලක්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා චෝදනා කරයි කියලා කියනවා. දූෂණයන්ට එරෙහිව අනන්‍ය පිළිවෙතක සිටමින් මහජන ගෞරවය ඉහළින් දිනූ දක්ෂ උගත් මහජන නියෝජිතයන් තමන්ට සහාය දීම හේතුවෙන් අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩනයකට ගොදුරු කිරීම පිළිබඳ කනගාටුව සහ විරෝධයද පිළිකුලද සටහන් කරන බව දන්නෝ මේ නලහපෙරුම මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යවලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේවා දේශපාලනයේදී අත්විඳින දේවල්. ඉතින් දේශපාලන කරුණු වලදී වෙන දේවල්, දේශපාලන තීන්දුව తీරන ගැනීමේදී සිද්ධ වෙන කාරණා අපි දැක්කා. පහුගිය කාලයේ ඡන්ද විමසීම ඩලස් සලහපෙරුම මැතිතුමාත් ඉදිරිපත් වුණා. ජනාධිපතිවරු සටනට පාර්ලිමේන්තුවේදී පැවති එතුමාට ජයග්‍රහණය කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. තමන්ගේ පක්ෂයේ පොහොට්ටු පක්ෂයේ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීලා එතුමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ. අද දවසේ අරුණ පුවත්පතේ තවත් තොරතුරකට යනවා. ඔය ඩලස් සලහපෙරුම මහත්මයා කියපු කතාව වෙනස් විදිහකට සිරස්තලයක් ලියවෙනවා අරුණ පුවත්පතට. නයන තරංග ගමගේ මේ පුත ලියන්නේ මට සහාය දුන් මන්ත්‍රීන්ට ජනපති කැපිලි දානවා. ඩලස් අගමැතිට කියයි කියලා, ඩලස් අගමැතිට ලියයි කියලා අද මේ විදිහට අරුණ පුවත්පත වාර්තා කරන පාර්ලිමේන්තුවේ මෙහෙයුම් කමිටුව සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේදී පසුගිය ජූලි 20 වෙනි දින පැවති ජනාධිපතිවරයා තේරීමේ ඡන්දයේදී තමාට සහාය පළ කළ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා විසින් නොසලකා හැර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් සලහපෙරුම මහත්තයා විදිහට කියනවා. ඒ අතරේදී අද දිවිනත් ඒ කාරණාව වාර්තා කරනවා. මිතුරන්සේ සිටින අයගේ නිර්වත ඩලස් හෙලි කරයි කියලා තමයි අද දිවයින පුවත්පතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරමින් කියන්නේ. පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත් කිරීමේදී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමු කිරීම නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේදී ජූලි 20 වෙනි දින පැවති ජනාධිපතිවරණයේදී මා වෙත ඍජුවම සහාය පළ කළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු නැවතපත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් කටයුතු කර තිබේ. එසේ අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩනයට ගොදුරු ඇති ඔවුන් සියලු දෙනා රාජ්‍ය වංචනිකමින් අනීතික කටයුතු හෙළිදරව් කිරීම නිසා කොන්දේසි විරහිතව පෙනී සිටි මහජන නියෝජිතයන් බැවින් ඒ පිළිබඳව මගේ කනගාටුවද විරෝධයද ඒට උරුම වූ පිළිකුලද පළමුවෙන්ම මම මෙසේ සටහන් කරමි කියලා එතුමන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ පිළිබඳව ඔය අතරේදී අද ලංකාදීපයත් සමීර මේ පිළිබඳව වාර්තා කරනවා. ලංකාදීපේ කියන කතාව දැන් ඊයේ දවසේ අපි දැක්කා ජනාධිපතිතුමන්
8ම ස්ථාන පුදුබිම වැඳ පුදා ගන්න එක්වෙන අවස්ථාවේදී මේ ඩලස් අලහපෙරම මන්ත්‍රීවරයා ඇතුළු තවත් කණ්ඩායමක් අනුරාධපුරයට ගිහින් හිටියා. 8ම ස්ථානයේ වැඳ පුදා ගන්න අජන්ත කුමාර අගලකඩේ පිළිබඳව ලියනවා. ඩලස් ඇතුළු කණ්ඩායමේ අලුත් ගමන අනුරපුරෙන් කියලා තමයි අජන්ත කුමාර අගලකඩ ලියන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඩලස් අලහපෙරම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සතියන්තයේදී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිත ඇත කියලා මේ පුවත්පත මුද්‍රණයට යන මොහොතේ තමයි මේ පිළිබඳව සඳහන් කළ තියෙන. ලංකාදීප පුවත්පත අපි දන්නවා පත්තර මුද්‍රණය කරන්නේ සිකුරාදා දවසේදී. සිකුරාදා වෙනකොට පැවති තත්ත්වය තමයි මේ වාර්තා කරලා තියෙන්නේ නියමිත ඇත කියලා. හැබැයි ඊයේ දවසේ මේ විදිහට අනුරාධපුරයට ගිහිල්ලා තිබ්බා. ඒ සඳහායි මන්ත්‍රී කණ්ඩායම පෙරේදා පස්වරුවේ අනුරාධපුරේ බලා පිටත් වී ගිය අතර ඔවුන් සතියන්තයේදී අනුරාධපුරේ රැඳී සිටිනු ඇතැයි දැනගන්නට තිබේ කියලා ලංකාදීප පුවත්පත සඳහන් කරනවා. ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති තුලින් අපි දර්ශනත් එක්කම ඔබට වාර්තා කළා මේ පිළිබඳ තොරතුරු. අනුරාධපුරයට ගිහිල්ලා ඒ වන්දනාමාන කටයුතු නැත්නම් වැඳ පුදා ගන්න අවස්ථාවට ඩලස් අලහපෙරම මන්ත්‍රීතුමා ඒ වගේම අපි දැක්ක මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයා එතුමා කියන කතාවකුත් අපි ඔබට පස්සේ කියන්න. අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන කාරණාවක් අපි බලමු. ඊයේ දවසේ මේ පිරිස අනුරාධපුරයට ගිය මොහොත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහතුරුන් ඇතුළු පිරිසක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය ඇතුළු විහාරස්ථාන කිහිපයක් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එම පිරිස රුවන්වැලි විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේද බැහැදක ආශිර්වාද ලබා ගැනීමටයි කටයුතු කළේ. මින් අනතුරුව අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වුවා. ඒ මාධ්‍ය හමුවේ තමයි සමීර විශේෂයෙන් සඳහන් කරන ওই කමිටුවල තනතුරු වලින් බොහෝ දෙනෙක් ඉවත් කරලා තියෙනවා කියලා කෝප් කමිටුවේ සභාපතිවරයා මහාචාර්ය චරිත හේරත් එතුමා ඉවත් කරලා තියෙනවා. එතකොට ජී.එල්. පීරිස් මහත්මයා මේ ඇතුළු පිරිස ඉවත් කළා කියලා චෝදනාත්මක ස්වරූපයෙන් ඩලස් අලහපෙරම මන්ත්‍රීවරයා මේ මාධ්‍ය හමුව පවත්වන. ඉතින් මේ පිළිබඳ තොරතුරු අපි ඊයේ දවසේ ඔබට වාර්තා කළා. තවත් තොරතුරු ඔබට කියන්න තියෙනවා ජාතික පුවත්පත් වාර්තා කරන. ඊට කලින් අපි සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරුව නැවතත් සතියග පත්තරමේන්තුව සමග අපි කතාබහ කරමින් හිටියේ දේශපාලන පක්ෂවල තියෙන තත්ත්වයන් පිළිබඳව සහ අනුරාධපුරේ වඳින්න ගිය ජනාධිපතිවරයා ඒ වගේම ඩලස් අලහපෙරම මන්ත්‍රීවරයා මේ ආදී කණ්ඩායම් එක්ක තිබුණු තොරතුරු. දැන් අලුත්ම දේශපාලන කතා ගණනාවක් එනවා දේශපාලන කාර්යයට. දැන් නරිත් අපි දැක්ක ඊයේ ඩලස් අලහපෙරම මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායම ඒ කට්ටිය ගිහිල්ලාත් අලුත් ගමනක් ආරම්භ කරනවා. අලුත් ගමනක ආරම්භුමක් මේ ආදී කතා ගොඩක් කියනවා. ඒ ASCII තමයි දැන් මේ පොහොට්ටුවේ කණ්ඩායම් කීපයකට බෙදිලා තමයි ඉන්නේ. ඒගොල්ලෝ තමයි මේ අලුත් දේශපාලන සන්ධාන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. කොමුණක් දැන් මේ පක්ෂ 9ක් තියෙනවා. පොහොට්ටුවත් එක්ක හිටපු මේ පක්ෂ 9 ස්වාධීන වෙලා ඉන්නවා. ඒ ස්වාධීන වෙච්ච කණ්ඩායම සැප්තැම්බර් 4 වෙනිදා අලුත් සභාගයක් අලුත් සන්ධානයක් එක්ක එළියට එනවා කියලා කියනවා. සිළුමිණ පුවත්පත වාර්තා කරනවා පක්ෂ 9 සන්ධානය සැප්තැම්බර් 4 වෙනිදා එළියට. විමල් වීරවංශ උදේ ගම්මන්පිල සහ වාසුදේව නානායක්කරගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවෙන් ඉවත් වූ දේශපාලන පක්ෂ 9 විසින් ස්ථාපිත කරන නව සන්ධානය සැප්තැම්බර් 4 වෙනිදා හඳුන්වා දීමට නියමිතයි. මෙම සන්ධානයේ නම සහ නායකයා එදින ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් නායකයා කොහොමුණත් සභාපති කියලා විමල් වීරවංශ මහතාව නම් කරන කතාවක් කිව්වා. සන්ධානයේ සභාපතිවරයා ලෙස විමල් වීරවංශ පත් කර ගැනීමට පක්ෂ 9 සන්ධානයේ විසින් කටයුතු කර ඇති අතර මේ සන්ධානයට හවුල්කාර යන් එකතු කර ගැනීම පිණිස මේ වන විට ආණ්ඩුවෙන් ස්වාධීනව කටයුතු කරන ඩලස් අලහපෙරම මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සමගත් ඔවුන් සාකච්ඡා පවත්වා තිබෙනවා කියලා තමයි කියන්නේ. දැන් ඔන්න මේ පක්ෂ එකට එකතු වෙයිද ස්වාධීන වෙච්ච කණ්ඩායම එකට එක ගොඩේ ඉඳීද ආයිමත් මැතිවරණයක් ළඟ එන කතාවක් තියෙනවා නජිත්. අපිට ඒ කතාවත් වාර්තා කරලා තිබුණා අද දවසේදී දේශීය පුවත්පතේ අපි දැක්කා ප්‍රධාන සිරස්තලයේ මහා මැතිවරණයක් නෙමෙයි පුංචි ඡන්දේ එනවා කියලා කතාවකුත් තියෙනවා. පොහොට්ටුවයි එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙනවලු මේ අවස්ථාවේදී. ඉතින් දැන් පොහොට්ටුවේ හිටපු කණ්ඩායම වෙනම ස්වාධීන වෙලා ඉන්නවා පක්ෂ පිහිටවනවා. ඉතින් මේ ආදී කතා අලුත්ම දේශපාලන ලෝකයේ අලුත්ම පෙරලි සිදු වෙන්න පුළුවන් කාලවකවානුවක්. මොකද
මාර්තු මාසයේදී පුංචි ඡන්දේ තියන්න ඕනේ. ඒ කතාව තමයි අද දේශයත් වාර්තා කරලා තිබුණා. පුංචි ඡන්දයට පොහොට්ටුව එක්සත් ජාතික පක්ෂයයි එකට සටන් කරනවා, එකට එකතු වෙනවා. එක වේදිකාවකට ඇවිල්ලා එක කණ්ඩායමක් හැටියට තරඟ කරනවද නැද්ද කියලා තාම ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් අතර සාකච්ඡාවක් තියෙනවා කියලාත් අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඔය අතරේ දැන් ස්වාධීන පක්ෂ එකමුතුවේ නම පිළිබඳව සහ සලකුණ පිළිබඳව තීන්දුව తీරන ගනිමින් ඉන්නවා. මේ දවස්වල ඇත්තටම නම් මොකද්ද සලකුණ මොකද්ද කියන කාරණාව මේ වෙනකොට තීරණය වෙමින් තියෙනවලු. දේශීය වේකනායකයෙක් ගැන ලියන්නේ සතිය ගරුණු පුවත්පතට ස්වාධීන පක්ෂ එකමුතුවේ නම හා සලකුණ මැකෝ අතේ කියලා තමයි කියන්නේ. ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ගොඩනැගීමට නියමිත නව දේශපාලන සන්ධානයේ නම සහ සලකුණ මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර තීරණය කිරීම එම දේශපාලන පක්ෂ නායකයන් තීරණය කරලා තියෙනවා කියලා අද මේ විදිහට අරුණ පුවත්පත කියනවා. විශේෂයෙන්ම මේ පිළිබඳව දැන් බොහෝ දෙනෙක් කිව්වා අර කිව්වා වගේ සභාපතිවරයාගේ නම එළියට ඇවිත් තියෙනවා. හැබැයි නායකයා කවුද කියලා තාම කියලා නැහැ. මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කර පක්ෂ නායක හමුවට ඉදිරිපත් කිරීමේ වගකීම පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගමන්පිල සහ ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහමඩ් මුසම්මිල් යන මහත්වරුන්ට පවරලා තියෙනවලු. සන්ධානයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහත්තයා පත් කළා තියෙනවා. නායකත්ව මණ්ඩලයක් යටතේ සෙසු පක්ෂ නායකයන් කටයුතු කරනවා. නව සන්ධානයේ ව්‍යවස්ථාව හා ප්‍රතිපත්ති පිළිබඳ දේශපාලන පක්ෂ සිය යෝජනා වෙන වෙනම ඉදිරිපත් කළා තියෙනවලු. මේ නව සන්ධානයේ සැප්තැම්බර් 4 වෙනිදා මහරගම ජාතික තරුණ සේවා සභාවේදී ජනගත කිරීමට නියමිතයි කියලා තමයි අද අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරමින් කියන්නේ. ඔව් අපි ඊළඟට තව කතාවක් තමයි දැන් අරගලය පිළිබඳව දිගටම කතා කරා. අරගලකරුවන් පිළිබඳව මේ අරගලයත් එක්ක දේශපාලනයේ විවිධ වෙනස්කම් සිදු වුණා. දේශපාලන පක්ෂවල වෙනස්කම් සිදු වුණා. නායකයෝ මාරු වුණා. පක්ෂවල කණ්ඩායම් වෙන් වුණා, බෙදුණා. මේ සියල්ලම අරගලයත් එක්ක සිද්ධ වෙච්ච දේවල්. දැන් ඡන්දයක් ළඟ එනවා කියනකොට පුංචි ඡන්දේ එනවා කියලා තමයි නඩිත් ළඟම වාර්තා වෙන්නේ. නමුත් දේශපාලන පක්ෂ ප්‍රධාන දේශපාලන ධාරාවන් ඉල්ලන්නේ මහා ඡන්දයකට යන් ජනමතය උරගා බලමු, ජනමතයත් එක්ක තීන්දුව తీරන ගමු කියලා. නමුත් ආණ්ඩුව මැතිවරණයකට යන පාටක් පේන්නේ නැහැ කොහෙත්ම. නමුත් දැන් පුංචි ඡන්දෙත් එන හින්දා මේ අරගල කරුවොත් පක්ෂ කිහිපයකින් දේශපාලනයට එනවා කියලා තමයි කතාවක් යන්නේ. ගෝල්ෆයේ අරගල කරුවන් රසක් ඉදිරි මැතිවරණවලදී පක්ෂ කිහිපයකින් දේශපාලනයට පිවිසීමට එකඟත්වය පළ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. දේශීය පුවත්පත වාර්තා කර තිබෙන්නේ කතාව මේ විදිහට එනවා. ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පමණක් නොව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආදී පක්ෂවලින් මේ පිරිස ජාතික දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමට නියමිතව ඇත. මේ අතර නිර්පාක්ෂික පිරිස වෙනත් පක්ෂයක් සකසාගෙන දේශපාලනයට පිවිසීමටද මේ වන විට තීන්දුව කර තිබෙයි කියලා තමයි කියන්නේ. ඉතින් දේශපාලනයට ආවට පස්සේ අරගල කරුවන් මේ විදිහට මෙඳේද දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. ඉතින් අපි බලමු. දැන් අපි පහුගිය දවස්වල වාර්තා කරා මේ පත්තර මේන්තුව තුලින්ම නඩිත් සරත් ෆොන්සේකා මහතා පෙරටුගාමී පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න සූදානමක් තියෙනවා කියලා පුවත්පත් වාර්තා කරලා තිබුණා. දැන් අද අලුත් කතාවක් තියෙනවා. සමගි ජන බලවේගයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්, ජාතික ජන බලවේගයෙන්, පෙරටුගාමී පක්ෂයෙන් මේ ආදී සියලුම පක්ෂවලින් අරගල කරුවෝ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්න උත්සාහ කරනවා කියලා. ඒක පැත්තකින් තියලා තව කණ්ඩායමක් නිර්පාක්ෂික වෙච්ච කණ්ඩායම වෙනමම පක්ෂයක් හදාගෙන දේශපාලනයට එනවා කියලා කතාවකුත් යනවා. දැන් ওই දේවල් දකිනකොට රටේ ජනතාවට පොදු මහ ජනතාවට හිතෙන දේ තමයි ඕක කලින්ම කිව්වා නම් ඉවරනේ. ඉතින් දේශපාලනයට එනවා කියන කාරණාව. එහෙමනම් මේ මෙච්චර මුදල් අපතේ යනවද, මෙච්චර දේවල් වෙනවද කියන කාරණාවත් හිතෙනවා. අද ඉරිදා ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ බැලුවාම මේ බව තහවුරු වෙනවා. දින 16ක් තුළ උද්ඝෝෂණ 19කට කඳුළු ගෑස් ගහලලු. මේ කඳුළු ගෑස් ගහන්නත් ඉතින් ජනතාවගේ මුදල්ම තමයි වියදම් වෙන්නේ. දයාසිරි ලියනගේ මේ පොත ලියන්නේ මේ වසර ඇතුළත පැවැත්වුණු විරෝධතා සහ උද්ඝෝෂණ ව්‍යාපාරවලට දින 16ක් තුළ වාර 19කදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව පොලිස් මහජන සාමයේ කළමනාකරණ කොට්ටාසෙන් වාර්තා වෙනවා. මේ සිදුවීම්වලදී පොලිස් නිලධාරීන් 24ක් තුවාල ලබලා තියෙනවා. මේ අතර මෙම සිද්ධිවලට අදාළව පුද්ගලයන් 60කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිසිය සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ ওই විදිහට ලියවෙනවා. මේ විදිහට තවදුරටත් කියනවා මේ අත්අඩංගුවට ගත්ත අය අතරින් ඇතමෙක් ප්‍රශ්න කර මුදාහැරීම් සිදු කළ අතර ඉතිරි අය අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද වාර්තා වෙනවා කියලා ලියලා තියෙනවා ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයේ විදිහට. දැන් කෝප් කමිටුව ගැන කතා වුණා. කෝප් කමිටුවේ සභාපතිවරයා දැන් නැහැ.
අලුතෙන් පත් කරන්න ඕනේ. දැන් ඉතින් මේ සභාපති ධූරයට කවුද පත් කරන්නේ? මේවා සමගි ජන බලවේගයෙන් උතිල්ලීම් කරලා තිබුණා. නමුත් වෙන කතාවක් තමයි අද පුවත්පතට ඇවිල්ලා තියෙන්නේ. මේ දේශීය පුවත්පත වාර්තා කර තිබෙනවා අද දවසේදී මේ විදිහට කෝප් සභාපති ධූරයට මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කරන්න නියමිතයි කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේ කෝප් සභාවේ සභාපති ධූරය ශ්‍රී ලංකා පොදු ඡන්ද පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පත් කිරීමට පොහොට්ටුව තීරණය කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශීය පුවත්පතට කියලා තියෙනවා. ඉතින් ඔන්න දැන් ඒ සභාපති ධූරය කෝප් කමිටුවේ රංජිත් බණ්ඩාර මහතාට දෙන්න ඕන කියලා තමයි පොහොට්ටු කණ්ඩායම ඉල්ලීමක් කරලා තියෙන්නේ. ඉතින් ඒක එහෙම වෙයිද දන්නේ නැහැ. කොහොම වෙයිද දන්නේ නැහැ. මෙතෙක් කෝප් සභාවේ සභාපති ධූරය දරූ මහාචාර්ය චරිත හේරත් මහතා වෙනුවට මහාචාර්ය රංජිත් බණ්ඩාර සිය පක්ෂය විසින් තෝරාගත් බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියනවා. එකම පක්ෂයේ මහාචාර්යවරු දෙන්නෙක් චරිත හේරත් මහතා යනකොට දැන් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කරන්න සූදානම් වෙනවලු. ඒ ASCII ජනතා විමුක්ති පෙරමුණ කියනවා තව කතාවක් රාජ්‍ය ආයතන ගොඩගත හැකි අධ්‍යක්ෂවරුන් පත් කළ යුතුයි. කේ.ඩී. ලාල්කාන්ත කියන්නේ සිළුමිණ පුවත්පත වාර්තා කරනවා. තාරක වික්‍රමසේකර ලියනවා රාජ්‍ය ආයතන පාඩු ලබන බව කියමින් ඒවා විකිණීම කිසිසේත්ම නොකළ යුතු බවත් කළ යුත්තේම ආයතන සඳහා අදාළ විෂය පිළිබඳ නිපුණතාවයක් ඇති අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සිළුමිණ පුවත්පතට කිව්වයි කියලා කියන්නේ අදාළ රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත් කිරීමට හැකියාවක් ඇති හා එම අභියෝග බාරගත හැකි අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීම රජයේ වගකීම බවත් එසේ කළ යුත්තේ සේවකයන් ඉවත් නොකර බවද ඔහු කියනවා. ඒ වගේම මේ ආයතන පාඩු ලබන්නේ නම් එම අධ්‍යක්ෂ මණ්ඩල ජාතික සැලසුම් කඩාකප්පල් කළ අය ලෙස සලකා ඔවුන්ට දඬුවම් පැනවීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා කියලා තමයි කියන්නේ. මේ කමිටු පත් කරන හැටි අධ්‍යක්ෂවරුන් පත් කරන හැටි තමයි මේ පක්ෂ වලින් කියන්නේ. කොහොමුණත් ඊළඟට නජිත් තව කතාවක් වාර්තා කරලා තිබුණා. දැන් පහුගිය දවස්වල කතා වුණා 22 පිළිබඳව 22 වෙනි සංශෝධනය පිළිබඳව. ඉතින් මේක ව්‍යවස්ථා සංශෝධනයක් වෙයිද නැද්ද දන්නේ නැහැ. ඒකත් අපි තාම හරියටම නමුත් දේශීය පුවත්පතේ වාර්තා කර තිබෙනවා 22ට පොහොට්ටුවෙන් බාල්දියක්ලු හේතුව අපි බලමු මොකක්ද කියලා ඒගොල්ලෝ කියන්නේ. දිත්ත පුරවැසි භාවයේ සහිත පුද්ගලයන්ට මැතිවරණ සඳහා තරඟ කළ නොහැකි වන බවට 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළත් වගන්තියට විරුද්ධ වීමට පාර්ලිමේන්තුවේ බහුතර බලය දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කරන ලද බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශීය පුවත්පතට කියලා තියෙනවා. නජිත් දැන් දිත්ත පුරවැසි භාවයේ අහෝසි කරන්න කැමති නැහැ කියලා තමයි පොදු ජන පෙරමුණෙන් දැන් කියලා තියෙන්නේ. යම් හේකින් එම වගන්තිය සහිතව අදාළ සංශෝධන ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව තම මන්ත්‍රීන් ඡන්දය ප්‍රකාශ කරන වගද ඔහු සඳහන් කරනවා. මේට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ 22 වෙනි සංශෝධනයට මෙය ඇතුළත් කළේ එක් පුද්ගලයෙකු ඉලක්ක කරගෙන බැවින් ඊට එරෙහි වන්නට තීන්දුව කරා කියලා තමයි පොහොට්ටු කණ්ඩායම කියන්නේ. ඒ වගේම 22 වෙනි සංශෝධනයේදී පොහොට්ටුවේ මන්ත්‍රීන්ට තමන්ගේ පෞද්ගලික අභිමතය පරිදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවසර දීමේ යෝජනාව ගැන අද හෙටම තීන්දුවක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියලා තියෙනවා. ඉතින් එක පුද්ගලයා කවුද කියලා ඔබ දන්නවා ඇති. ඉතින් මේ පුද්ගලයාත් එක්ක බොහෝ දේවල් කතා බහට ලක් වුණා. ඉතින් ඒ නිසා තමයි අපි මේකට කැමති නැත්තේ කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කට්ටිය කියනවා 22 වෙනි සංශෝධනයෙන් දිත්ත පුරවැසි භාවය අහෝසි කරන වගන්තියට අපේ කැමැත්තක් නැහැ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. අතරේ පහුගිය කාලේ පුරාවටම දේශපාලනඥයන් පිළිබඳව ටිකක් අප්‍රසාදයෙන් කතා කළේ. හේතුව වංචා දූෂණ සමාජීය අපරාධ හොරමැරකම් අතින් දේශපාලනඥයෝ ඉහළින් හිටියා. එහෙම කරපු වංචාවක් නැත්නම් පැහැර හැරීමක් පිළිබඳව අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පිටුවේ සිරස්තලයක් යොදමින් වාර්තා කරනවා සුජිත් හේවාචුලිගේ දේශපාලකයන් 60ක් කෝටියක ජල බිලක් පැහැර හැරලා කියලා අද මේ විදිහට දේ වෙනවා. සාමාන්‍ය ගෙදරක නම් සාමාන්‍යයෙන් ඔය රුපියල් 300 400 ඉඳන් රුපියල් 5000 6000 වෙනකම් බිල් ඕන ප්‍රමාණයක් තිබ්බත් ගෙවීම් පැහැර හැරියොත් ඉතින් අනිවාර්යෙන් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නවා. ඇවිල්ලා වතුර ටික හරි කපලා යනවා. හැබැයි මෙහෙම දෙයක් වුණේ නැද්දයි මෙහෙම කෝටියක් පැහැර හරිනකම් බලන් හිටියේ කියන දෙත් ප්‍රශ්නයක් සුජිත් හේවාචුලිගේ අද ලියනවා මේ පොත මේ විදිහට. ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතරම් වල දේශපාලනඥයන් 60 දෙනෙකුගේ ජල සැපීම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත කියලා සඳහන් කරනවා. ඉතින් ඒක හොඳ තීරණයක්. හැබැයි ඉතින් කෝටියක් වෙනකන් ගිහිල්ලා තමයි මේ අයට මතක් වෙලා තියෙන්නේ වතුර ටික කපන්න ඕනි ජල සැපීම විසන්ධි කරන්න ඕනි කියලා. මේ දේශපාලකයන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත් වල මුළු වටිනාකම රුපියල් කෝටියකට වැඩි කියලා තියෙනවා. ජල බිල්පත් මෙසේ
ගෙවීම් පැහැර හැර සිටින පිරිසට ඇමතිවරු ඒ වගේම මන්ත්‍රීවරු සහ හිටපු මැති ඇමතිවරුද ඇතුළත් වෙනවලු. මීට අමතරව ජල බිල්පත් ගෙවීම පැහැර හැර මිය ගොස් සිටින මැති ඇමතිවරුන් පිරිසක් පිළිබඳවද මණ්ඩලයට තොරතුරු අනාවරණය වෙලා තියෙනවලු. ඉතින් මියගිය පිරිසගේ මුදල් කොහොමද අය කරගන්නේ? ජල විදුලි බිල්පත් මේ ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විශ්‍රාමික මැති ඇමතිවරුන්ගේ එම හිඟ මුදල් විශ්‍රාම වැටුපෙන් අය කර ගැනීමේ හැකියාව පිළිබඳවද දැන් සොයා බලාගෙන යනවා කියලා මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළ තියෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඔහු සඳහන් කළ තියෙනවා. මේ අතර දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට ගෙවීම් පැහැර හැර ඇති මුදලේ වටිනාකම රුපියල් කෝටි 700 දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වෙනවා. රට පුරා සිටින සමස්ත ජල පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 28ක් මින් පාරිභෝගිකයන් ලක්ෂ 10කට වැඩි පිරිසක් සිය ජල පිල්පත් ගෙවීම පැහැර හැර ඇතැයි මණ්ඩලයේ ප්‍රධානීහු නිලධාරීහු පෙන්වලා දෙනවලු. රටේ ජනතාවත් ලක්ෂ 28ක් ඉන්නවා. ලක්ෂ 10කට වැඩි පිරිසක් විවිධ ප්‍රමාණවලින් ජල බිල්පත් ගෙවීම පැහැර හැරලලු තියෙන. ඉතින් හරිම සරලයි. බිල්පත් ගෙවන්න නැත්නම් ජල සැපීම විසන්ධි කරන්න මුල් අවස්ථාවේදීම පියවර ගන්න ඕනේ. ඉතින් කෝටි 700ක් වෙනකන් මේක බලන් හිටියයි කියන දේ අපිටත් ප්‍රශ්නයක්. මණ්ඩලයේ නිලධාරීන් මේකට පිළිතුරු දිය යුතුමයි. ඔව් නදි දැන් ලක්ෂ 10ක් බිල්පත් ගෙවන එක හරියට කරන්නේ නැහැ කියලා කියනවා. දැන් තව වැඩි වෙන්න ඉඩ තියෙනවා. දැන් මේවා දැක්කම ඇයි දේශපාලඥයන්ට පුළුවන් නම් අපිට බැරිද කෝටියක් වෙනකන් ඒගොල්ලොන්ට ඉන්න පුළුවන් නම් ඇයි අපේ මේ රුපියල් 2000 3000ම කපලා දාන්නේ කියලා. ඉතින් අනිත් අයත් දැන් ඉන්න පුළුවන් මේ කතාවත්. ඉතින් ලැජ්ජයි ඇත්තටම. ඉතින් පඩි හම්බ වෙනවා, වාහන ටික හම්බ වෙනවා, මේ සියල්ලත් හම්බ වෙන අතර වාරයේදී ඇයි ජල බිල්පත ගෙවන්න බැරි? ඔය අතරේ තවත් කාරණාවක් අද ලංකාදීප පුවත්පත හෙළි කරනවා. ඒ තමයි හිටපු පළාත් සභා සභාපතිවරුන්ට මාසෙකට තෙල් ලීටර 1800ක් ලබා දෙනවා කියන කාරණාව දයාසිරි ලියනකේ මේ පොත ලියන්නේ. දැනට ක්‍රියාත්මක නොවන පළාත් සභාවල සභාපතිවරුන් සඳහා මාසකට වාහන 3කට ඉන්ධන ලීටර 1800ක් බැගින් ලබා දෙන බවට අනාවරණය වෙලා තියෙනවා කියලා කියනවා. වාහන 3කට මේ ගාන නම් විශේෂයෙන්ම එක වාහනයකට ලීටර සමීර 600ක් ලබා දෙනවා මාසෙකට ලීටර 600යි කියන්නේ ඕක 4න් බෙදුවොත් එහෙම අපි දන්නවා සතියට ලීටර 150ක් දෙනවා. සාමාන්‍ය මහ ජනතාවට සතියකට ලීටර 20ක් විතර හම්බ වෙන්නේ. හැබැයි මේ මහත්තුරුන්ට සතියකට ලීටර 150ක් විතර හම්බ වෙනවා කියලා තමයි අපිට මේ ගණනය කිරීම වලින් තහවුරු වෙන්නේ. දයාසිරි ලියනගේ මේ පොත ලියන්නේ. ඉතින් දයාසිරි වගකීමක් අරගෙන මේ පොත ලියන්නේ. හිටපු පළාත් සභා සභාපතිවරුන්ට මාසකට තෙල් ලීටර 1800ක් කියලා තමයි සිරස්තලයේ සටහන් වෙන්නේ. දැනට ක්‍රියාත්මක නොවන පළාත් සභාවල සභාපතිවරුන්ට මේ විදිහට ලබා දෙන්නේ යනු සියලු පළාත් සභාවල හිටපු සභාපතිවරුන් සඳහා මාසකට රුපියල් 72,90,000ක මුදලක් වැය කිරීමට සිදුවන බව විගණන පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවලු. විගණන පරීක්ෂණ වලින් මේ පිළිබඳව අනාවරණය වෙලා කියලා තමයි මේ පුවතේ හිමිකාරිය දයාසිරි ලියන්නේ. පළාත් සභා සභාපතිවරුන්ගේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් සඳහා වැටුප් ලබා දෙන අතර ඉන් 4 දෙනෙකුට වාහනයකට ලීටර 240 බැගින් මාසයකට ඉන්ධන ලබා දෙන බවත් අනාවරණය වෙනවා. මේ වන විට පළාත් සභා අහෝසි වී ඇති අතර මේ අය කිසිදු රාජකාරියක නොයෙදෙන බවද සඳහන් වෙනවා කියලා තියෙනවා. වඩාත් වැදගත්ම අවධානයට ලක් කරන්න ඕන කාරණාව මේ වන විට පළාත් සභා අහෝසි වී ඇති අතර මේ අය කිසිදු රාජකාරියක නොයෙදෙන බවද සඳහන් වේ කියලා කනගාටුවෙන් වුණත් මෙවැනි පුවත් අපිට ඔබ වෙනුවෙන් වාර්තා කරන්න වෙනවා. ලංකාදීප පුවත්පතෙන් අපි මේ පොත උපුටාගත්තේ. ඔව් නදිත් අපිට ඊළඟ කතාව බිත්තර කතාවට යන්න පුළුවන්. සිළුමිණ පුවත්පත වාර්තා කර තිබෙනවා අද දවසේදී. බිත්තර මිල පහළට කුකුල් මස් මිල ඉහළට යනවා කියලා තමයි අද දවසේදී සිළුමිණ පුවත්පත් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි මේ ප්‍රවෘත්තිය දෙස අවධානය යොමු කරනවා. ඊයේ දවසේදී මේ ගැන වැඩියෙන්ම කතා බහට ලක් වුණා. බිත්තර මිල පාලනයක් ඇවිල්ලා තියෙනවත් එක්කම අපි බලමු සිළුමිණ මොකද්ද කියලා තියෙන්නේ කියලා. කුකුල් මස් බිත්තර ව්‍යාපාරයේ දින සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් 140ක් පමණ මේ වන විට සිය ව්‍යාපාර කටයුතු වලින් ඉවත්ව ඇති බවත් ඉදිරියේදී තවදුරටත් කුකුල් මස් මිල ඉහළ යා හැකි බවත් සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමේ සභාපති අජිත් ගුණසේකර සිළුමිණ පුවත්පතට පැවසිය. මෙවුනිට කුකුල් මස් කිලෝවේ සිල්ලර මිල රුපියල් 1400ක් බවද ඔහු පෙන්වා දෙනවා. එහෙත් එළඹෙන සඳුදා සිට බිත්තරයක සිල්ලර මිල රුපියල් 5කින් අඩු කරන බවද ඔහු පෙන්වා දුන්නේ කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඉතින් නදි දැන් බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා දැනට තියෙන්නේ මේ මොහොත වන විටත්. ඊ සමීර මේ වෙළඳපොලේ යනකොට තිබ්බ මිල රුපියල් 65කටත් තිබ්බ. ඔව් 62 65 මේ ආදී මිල ගණන් වලට
අලෙවි වෙනවා. දැන් මේ කතාව අතරවාරේ තමයි ඊයේ දවසේ නදිත් අපි දැක්කේ තව කතාවක් එනවා. දේශීය පුවත්පත වාර්තා කර තිබෙනවා. අපි මේ කතාවට යමු. බිත්තර කුකුළු මස් මිල පාලනයක් කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. තවදුරටත් බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ ගියොත් ඒ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම කෙරෙහි සැලකිල්ල යොමු ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දේශීය පුවත්පතට කිව්වා. මේ දේශීය පුවත්පත වාර්තා කරන්නේ සිකුරාදා තමයි ඔවුන්ගේ පුවත්පත මුද්‍රණයට යන්නේ. ඊයේ දවසේ අපි දැක්කා අලුත් ගැසට් එකක් එනවා බිත්තර මිල පාලනය කරලා. ඒ අනුව නදිත් රතු බිත්තරයක් රුපියල් 45කටත් ඒ වගේම සුදු බිත්තරයක මිල රුපියල් 43කටත් අලෙවි වෙන්න ඕනේ කියලා කිව්වා. හැබැයි පාරිභෝගික නිලධාරීන් ඊයේ දවසේම වැටලීම ආරම්භ කළා. බෝඩ් එහා පැත්ත හැරෙව්වා, මෙහා පැත්ත හැරෙව්වා. 62 තිබුණ එක අනිත් පැත්තට ගෙනිච්චා. ඉතින් මේ දේවල් කරනවා දැක්ක. හැබැයි ඉතින් මේ මිනිස්සුන්ට ඊයේ තිබුණ එක පාට ගොඩ 45ට අඩු කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. සඳහා ඉඳන් රුපියල් 5ක් අඩු කරනවා කියලා අග්‍රාමාත්‍යවරයාත් එක්ක තිබ්බ සාකච්ඡාවකදී කණ්ඩායම ප්‍රකාශ කරා මාධ්‍ය හමුවට ඇවිල්ලා දැන් ගැසට් එකක් ඇවිල්ලා තියෙනවා 45යි 43යි කියලා. කොහොම වුණත් පාරිභෝගිකයාගේ පැත්තෙන් මේ මිල අඩු වෙනවා නම් හොඳයි. නදිත් අපිට ඒ පිළිබඳ ඊයේ දවසේ අපි තොරතුරු වාර්තා කළා. ඊයේ දවසේ අපි ප්‍රවෘත්ති තුලින් වාර්තා කළා සමීර ආර ඔබ කියපු කාරණා බිත්තර මිල අඩු කරලා තියෙන. හැබැයි මේ වෙලෙන්දෝ කියන්න ගන්නවා දැන් අපි වැඩි මිලට ගත්තේ ඒ ටික ඉවරනකම් අපිට පරණ ගාන්ටම දෙන්න වෙනවා කියලා. හැබැයි පාරිභෝගික අධිකාරිය නිලධාරී මහත්තුරුන්ට අපි කියන විශේෂයෙන් මේ අවශ්‍ය වැටලීම් කරන්න ලාභ පාඩු දරා ගැනීම වෙනදාමේදී සිද්ධ වෙනවා. හැබැයි දෙපැත්තටම සාධාරණයක් වෙන්න ඕනේ. ඊ දවසේ අපි ඔබට ප්‍රවෘත්ති තුලින් මේ විදිහට ඒ කතාව වාර්තා කළා. පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි බිත්තර සඳහා උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ. ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 43ක් වන අතර රතු බිත්තරයක මිල රුපියල් 45ක් වනවා. එම මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බවයි අදාළ ගැසට් නිවේදනයේහි දැක්වෙන්නේ. බිත්තර මිල සීග්‍රේන් ඉහළ යාමත් සමග මිල පාලනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වුණා. මේ වන විට වෙළඳපොළ තුල බිත්තර මිල රුපියල් 60ත් 65ත් අතර ඉහළ මිලකට අලෙවි වන අතර ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා බිත්තර නිෂ්පාදකින් හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැතුණා. එහිදී තීරණය කරනු ලැබුවේ ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් 5කින් පහත දැමීමටයි. එවන් පසුබිමක් යටතේ මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ. කෙසේ වුවද බිත්තර මිල සම්බන්ධයෙන් ව්‍යාපාරිකින් මෙන්ම පාරිභෝගිකින් අදහස් පළ කළේ මේ අයුරින්. බිත්තර 60යි ගාන නම් වැඩි. ඒව ගානට මුකුත් දෙන්නේ නැහැ. වැඩි කරනවා කියම අපි නීතියලා නැගිටලා එනකොට මේ වැඩි කරලා ඉවරයි. අඩු කරනවා කියපුව ගම අඩු කරන්නේ නැහැ. ගත්ත ගාන විකුණලා තමයි අපි පස්ස බලන්නේලු. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ මිනිස්සු? බිත්තර 40 දාන්න දෙන්න කියනවා. මේ ලොරියෙන් බාන්නේ 60ලු. ඉතින් කොහොමද 40 දාන්න දෙන්නේ? දැන් බිත්තර 7ක් දෙන්න වෙන්නේ කීයද කියන්නේ? ඉතින් මේ ගානට අරන් කොහොමද දෙන්නේ? කඩවල් 3කට ගියොත් ගණන් 3ක්. ඉතින් රජෙන් දාලා තියෙන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලන් දෙන්නේ නැහැ. රජෙන් අඩු කරලා තවම අපිට අඩු වෙනවා නැහැ නේ. ගණන් අඩු කියලා ඉරයි ඉඳලා කිව්වා මේගොල්ලන් කියන ගණන් අඩු වෙලා නැහැ කියලා. ඔයාගේ ඉස්සරහට ලොරිය තියන්නේ. එයාගේ ඉස්සරහට දෙන්න පුළුවන් ද බැරිද කියලා. අයා දුන්නා අපි ඒගොල්ලන්නේ. ඒගොල්ලෝ දෙන්නේ නැහැ බඩු අපිට. ඒකට බාහන මිල බලන්න 60යි. අපි විකුණන්න වෙන්නේ 61යි 62යි විකුණන්න වෙන්නේ. ඊට අමතරව කිසි දෙයක් කරන්න බෑ. ෂෙඩු කරාට වෙලෙන්දෝනේ බඩු ගෙනත් දෙන්නේ අපිට වෙලෙන්දන් ගෙන් තමයි අපිට හම්බෙන්නේ. හැබැයි ගෙනත් දෙනවා නම් අපිට එතන ගානට විකුණන්න පුළුවන් නේද? තවම 65යි. මුදල්ලා තමයි ඒක කතා කරලා තියෙන්නේ. අපි ඇත්තන වැඩ කරන කට්ටියනේ අපිට ඒක කියන්න බෑ. කෙසේ වෙතත් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ නිෂ්පාදකයාට පාරිභෝගිකයාට හා ව්‍යාපාරිකයාට කිසිදු අසාධාරණයක් සිදු නොවන අයුරින් මෙම මිල පාලනය සිදු කළ බවයි. මේ ගණන් බලදී ඉතාමත් සාධාරණ ගණනය කිරීමක් තමයි පාරිභෝගික අධිකාරිය කරලා තියෙන්නේ. ඒ අනුව තොග නිෂ්පාදකයාට සියලුම වියදම් ඇරලා කිකිලියෙක් බිත්තර දානකම් යන මාස 6ටත් මාස 6න් පස්සේ ගණන් තියෙන සියලුම ණය පහසුකම් වලටත් ගණනය කරලා තියෙනවා. ඒ අයට යන වියදම ඒ සියලු දේත් එක්ක ගණනය කරලා තමයි මේ මිල තියලා තියෙන්නේ. විශේෂයෙන්ම රුපියල් 20ට 22ට 25ට තිබ්බ බිත්තරේ තමයි දැන් පාලන මිලක් විදිහට 45ට ලබා දීලා තියෙන්නේ. නමුත් පසුගිය කාලේ 60 65ට වගේ බිත්තරයක් ගියා. කුකුල් මසුත් රුපියල් 1200 1400 වගේ ගණනකටත් ගියා. පරිභෝගික ආරක්ෂා කර ගැනීම සඳහා බිත්තර ආනයනය කරන්න කිසිම සූදානමක් තියෙනවද? නෑ, ඒක තීන්දුව කරන්නේ නිෂ්පාදකයා තමයි. ඒ අය ඒ විදිහට ඇසිරෙන්න ගත්තොත් රටේ ජනතාවට අවශ්‍ය කරන බඩු බහන්න නැති වුණොත් අඩු වුණත් තමයි අපි බිත්තර සහ කුකුල් මස් ඕන දෙයක් අපි ආනයනය කරන්න කටයුතු කරන්නේ. දැන් නඩේත් ඇමතුමා කිකිලි බිත්තරේ දාන තැන ඉඳලම ගණන් හදලා කියනවා. හැබැයි දැන් වෙළඳ පොලේ තත්ත්වයක් අපි ඔබට වාර්තා කළා. පාරිභෝගිකයෝ මැස්විලි නගන්නේ මේ ගානට බිත්තර නැහැ කියලා. කොහොමත් 60ට 62ට තමයි ඊයේ දවසේදී තල වෙන්නේ. හැබැයි පාලන මිලක් ආවම වෙලෙන්දොත් දැන් වෙන ගාන ටිකක් වැඩි වෙන වෙලාවට නම් එවලෙම වැඩි කරලා දානවා. සෑම බාණ්ඩ එකම මිල ගණන්. දැන් අපි දකිනවා නඩේත් පාන් මිල එහෙම වැඩි වෙන වෙලාවට පාන් ගෙඩිය දා ඉඳලා මේ මොහොතේම රජේ කියනකොටම මෙහෙම වැඩි කරලා. හැබැයි දැන් මේ වගේ දේවල් වලට
ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. සහල් වලටත් ඔය දේමයි උනේ. දැන් බිත්තර කතාවත් ඒ වගේම රන් බිත්තර වගේ දැන් මේවා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ බිත්තර යම් අඩුවක් කරන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ ගැන බලලා නිෂ්පාදකයෝ බිත්තර අඩු කරන්න ඕනේ නැත්නම් මිනිස්සුන්ට මේක දරා ගන්න බැරි තරම් මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. සමහර දැන් ඕකට කාටවත් අපිට වැරද්දක් කියන්නත් හැකියාවක් නැහැ. හේතුව අපි දන්න පාරිභෝගිකයෝ පැත්තෙන් එක පැත්තකින් අසරණයි, අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයෝ විදිහට අසරණයි. හේතුව මේ තියෙන ආර්ථික රටාව අපි දන්නවා ආර්ථික අර්බුදයක අපි ඉන්නේ. මේ සියල්ලට සහනයක් වෙන්න දැන් ලාෆ් ගෑස් මිල යළිත් අඩු කරන්න සූදානම් කියලා ලාෆ් ගෑස් සමූහයේ සභාපතිතුමා WKH වැගපිටිය මහත්තයා කියනවා. එතුමා කියනවා ලාෆ් ගෑස් මිල යලි අඩු කරනවා. ලාෆ් ගෑස් මිල ලබන මාසයේදී තවදුරටත් අඩු කරන බව ලාෆ් සමූහ ව්‍යාපාරී සභාපති WKH වැගපිටිය මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට පැවසුවා කියලා අද මේ විදිහට වැඩිදුර තොරතුරු කියනවා. ලාෆ් ගෑස් මිල පහුගිය සතියේදී රුපියල් 1050කින් අඩු කළ අතර ඊට ආසන්න මුදලකින් ලබන මාසයේදීද මිල අඩු වන ඇතැයි ඔහු සඳහන් කළා. ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 5800ක් වන අතර කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2320ක් වෙනවා. කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 928ක් වෙනවා කියලා තියෙනවා. ඉතින් ප්‍රධාන ප්‍රතිවාදියා ලාෆ් ගෑස් සමාගමේ අපි දන්නවා ලිට්‍රෝ ගෑස් සමාගම එහි මිල අඩුයි. ඒ හින්දා සම තැනකට එන්න උත්සාහ කරනවා ඇති කියලා අපිට හිතෙනවා. හේතුව ලෝකේ ව්‍යාපාර කරනකොට තරඟකාරීත්වය අතින් ගත්තාම ඉතින් මිල සමාන වීමත් අසමාන වීමත් ප්‍රබල සාධකයක් මේ ව්‍යාපාර කරනකොට යනුව කටයුතු කරයි කියලා අපි හිතනවා. ඔය අතරේදී දැන් කොච්චර තහනම් කළත් 2020 අවුරුද්දේ තහනම් භාණ්ඩ රැසක් ආනයනය කළා තියෙනවා කියලා අද ලංකාදීප පුවත්පත කියනවා. අපි දැක්ක හිටපු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැඩි උත්සාහයක් ගත්තා මේ ඩොලර් අර්බුදයට ප්‍රශ්නෙට විසඳුම් හොයන්න. හැබැයි එතුමට බැරි වුණා. එතුමට බැරි වෙච්ච හේතු එකිනෙක ගලාගෙන එනවා. ඇතැම් උපදෙස් දුන්න අය පිළිබඳව මතකෙට නැගෙනවා. මේ සියල්ලත් එක්ක තහනම මැද 2020දී කෝටි 63000ක රට බඩු ගෙනත් කියලා තමයි අද මේ විදිහට කියන්නේ. කෝටි 63000ක රට බඩු ගෙනත් කියලා මේ විදිහට කියනවා තහනම මැද 2020දී. සරුංගල් ඇතුළු සෙල්ලම් බඩු වලට කෝටි 984ක්, සුවඳ විලවුන් වලට කෝටි 1775ක්, කෙළවලු පළතුරු වලට කෝටි 18382ක්, චීස් බටර් වලට කෝටි 336ක් කියලා තියෙනවා. මේ දේවල් ඉතින් කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් මේ දේවල් අපිට ඕනෙමද? රටේ චීස් බටර් වලට ආදේශක නැද්ද? ඒ අතරේ සුවඳ විලවුන් හදන්න පුළුවන් ගස් වර්ගත් රටේ වැවෙනවා. සුවඳ විලවුන් දේශීයව නිෂ්පාදනය කරන්න බැයිද? අපි දැක්කා මේ කුමාර් ධර්මසේන මහත්තයා එහෙම මේ ජයටම මේ වැඩේ කරගෙන යනවා. ඉතින් මේ වගේ අපිට දේශීයව හදන්න බැරිද කියන ප්‍රශ්නෙත් එනවා. හැබැයි ඔය අතරේදී සුවඳ විලවුන් රටින් ගෙන්නනවා කියලා තමයි අද මේ විදිහට කියන්නේ. තහනම් මැද 2020දී කෝටි 63000ක රට බඩු ගෙනත් කියලා කියන කතාව මේ විදිහට එන අතරේදී තවත් එක කතාවක් තෝරගන්නවා සමීර. අපි විරාමයකට යන්නත් ඕනේ. ඒ අතරේදී මේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඔය අතරේ රස කැවිලි කර්මාන්තයට පහර ගහන්නේ ඩොලර් කල්ලියක්ද කියලත් ප්‍රශ්නයක් මේ රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ පවත්වපු මාධ්‍ය හමුවකදී පහුගිය දවසකදී ඔවුන් චෝදනාවක් කළා මේ රස කැවිලි කර්මාන්තයට පහර ගහන්නේ ඩොලර් කල්ලියක්. දේශීය කර්මාන්ත සහ රස කැවිලි කර්මාන්තය අඩපණ කිරීමට රහසිගත සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමේ සභාපති SMD සූර්ය කුමාර මහත්තයා කියලා තියෙනවා. ඒ සඳහා දාල පුද්ගලයන් දෙස් විදෙස් මුදල් විශාල වශයෙන් ඒ පුද්ගලයන්ගෙන් ලැබෙන බවට තොරතුරු හඳුනගෙන තියෙනවා. මහා පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු පරිමාණ රස කැවිලි නිෂ්පාදන සමාගම් 30ක් සමාජිකත්වයේ මේ සංගමේ ඉන්නවා. ජනප්‍රිය බිස්කට් වර්ගවල මිල අසාමාන්‍ය ලෙස ඉහළ යන බවත් ඒවා මිලදී ගැනීමෙන් වළකින ලෙසත් පවසමින් එම බිස්කට් වර්ග නිපදවීම ශරීරයට අහිත කර රසායන ද්‍රව්‍ය කරමින් කරන බවටත් සමාජ මාධ්‍ය තුල බොරු ප්‍රචාර අරගෙන යනවලු. මේ හින්දා විදේශීය රස කැවිලි වලට නැත්තම් මේ ඩොලර් වියදම් කරලා පිට රටින් ගේනේවට උනන්දු වැඩි කරන්න කටයුතු කරනවා කියලා තමයි එතුමා ඇතුළු පිරිස චෝදනා කරන්නේ. ඉතින් එහෙම සමාජ මාධ්‍යවල යනවා නම් ඒවා බොරුයි කියලා ඔප්පු කරන්නත් ඒ මහත්තුරුන්ට හැකියාව අවසරය තියෙනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අපි සූදානම් සමීර විරාමයක් ලබා ගන්න.
විරමෙන් අනතුරුව නැවතත් ජාතික පුවත්පත්වල තොරතුරුත් එක්ක අපි කතා බහ කරමින් හිටියේ මිල ඉහළ යාම් සහ පහළ යාම් පිළිබඳව. බිත්තර මිල ඉහළ යනවා, ඒ වගේම ලාබ් ගෑස් මිල අඩු වෙනවා, ඉස්සරහට ආයමත් බිත්තර මිල අඩු වෙනවා කියලා කිව්වා. ඉතින් මේ කතාවත් එක්ක මේ හැම දෙයකම ආර්ථික අර්බුදයට ප්‍රධාන ප්‍රශ්නයක් වුණේ නජිත් ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක්, අපේ රටේ ඩොලර් නැතිවීම. ඉතින් දැන් සංචාරකයෝ එන එක අඩු වෙලා තිබුණා. සංචාරකයෝ ගෙන්න ගන්න ක්‍රම හොයමින් හිටියා. සංචාරකයෝ යම් කාලයක වැඩියෙන් හිටියා. ඊට පස්සේ මේ අරගල පැවති කාල සීමාව සහ රටේ පැවති අර්බුදකාරී තත්ත්වයත් එක්ක සංචාරකයන්ගේ පැමිණීම අඩු වුණා. ඉන්ධන අර්බුදය, ඒ වගේම විදුලි අර්බුදය, මේ ආදී සියලු කරුණු කාරණා බලපෑව. කොහොම නමුත් පසුගිය මාසයට එහා මාසයට කලින් තිබුණු තත්ත්වයත් එක්ක පසුගිය මාසයේ සංචාරකයන්ගේ පැමිණීමේ වැඩිවීමක් තියෙනවා කියලා තොරතුරු අනාවරණය වුණා. අපි ඒ ගැන තොරතුරු වාර්තා කළා. වගේම අද දවසේ සිළුමිණ පුවත්පත කියන තව කතාවක්, සංචාරක කර්මාන්තයට සහන රැසක්, සංචාරකයන්ට වසරකට වීසා කියලා තමයි තොරතුරු එන්නේ. සුභාෂිනී ජයරත්න ලියනවා මේ විදිහට සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් සංචාරකයන්ට එකවර වසරකට වීසා ලබා දීමටත් සහාධිපත්‍ය දේපළවල ආයෝජනය කිරීම සඳහා විදේශිකයන්ට අවස්ථාව සලසා දෙමින් ඇමරිකානු ඩොලර් 2,50,000ක් ආයෝජනය කරන්නේ නම් වසර 10ක වීසා ප්‍රදානයක් ලබා දීමටත් රාජ්‍ය තීරණය කරලා තියෙනවලු. ඒ වගේම ඇමරිකානු ඩොලර් 1,50,000ක් ආයෝජනය කරන්නෙකුට නම් වසර 5ක වීසා ප්‍රදානයක්ද, කොළඹින් බැහැර සහාධිපත්‍ය දේපළ ආයෝජනය කරන්නෙකුට ඇමරිකානු ඩොලර් 75,000ක් වෙනුවෙන් වසර 5ක් දක්වා දීර්ඝ කළ හැකි වීසා ප්‍රදානයක්ද හිමි වෙනවා කියලා තමයි කියන්නේ. සහන රැසක් එක්ක තමයි සංචාරක කර්මාන්තයට අත්වලක් දෙන්න හදන්නේ, සහනයක් දෙන්න හදන්නේ. සංචාරකයෝ ටික ලංකාවට ගෙන්න ගන්න ඕනේ කොහොම හරි මේ ප්‍රශ්න වලින් මිදෙන්න. මේ අර්බුදයෙන් යම් සහනදායී වැඩපිළිවෙලකට යන්න හරි රටට සුවදායී බලාපොරොත්තුවක් තියාගන්න සංචාරකයෝ ටිකක් වැඩියෙන් එනවා නම් හොඳයි. සහන දීලා හරි කමක් නැහැ. මේ සංචාරකයන්ට අපේ රටේ ආගන්තුක සත්කාරات එක්ක ඕන බලා ගන්න ඕනේ. ඉතින් ඒ දේවල් පහුගිය කාලේ අපි දැක්ක නේද, තෙල් පෝලිං වලදී පවා අපේ ශ්‍රී ලාංකිකයෝ උන්ට තෙල් ටික ලබා ගන්න මූලිකත්වය ලබා දීලා කටයුතු කරනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම රජයත් බලාපොරොත්තු වන්නේ කෙසේ හෝ මේ රටේ සංචාරකයෝ ටික ගේන වැඩපිළිවෙලක් හදලා සහන ටිකක් දීලා මොන විදියෙන් හරි මේ කර්මාන්තය ගොඩනගලා සංචාරක ව්‍යාපාරයේ විශාල පිරිසක් නියැලී ඉන්නවා. ඉතින් මේ හැමෝටම සහනයක් ලැබෙනවා මේ කාරණාත් එක්ක. ඉතින් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න තමයි උත්සාහය තියෙන්නේ. පහුගිය කාලේ අපි දැක්කේ අර ඉටිපහන් දල්වගෙන මේ ඉටිපන්දන් එළියෙන් සංචාරකයෝ හෝටල් වල රැය පහන් කරන හැටි, සංචාරකයෝ රටකට එන්නේ වගේ දුක් ගැහැට විඳින නෙවෙයි. හැබැයි එහෙම වුණා තෙල් පෝලිං වල ඉන්න වුණා සංචාරකයින්ට. හැබැයි දැන් මේ ප්‍රශ්නේ එකින් එක ලිහාගෙන විසඳගෙන යන කාලේ ඔය අතරේ පහුගිය අවුරුදු කිහිපේ විවාහ මංගල උත්සව ටිකක් අඩු ප්‍රමාණයක් සිද්ධ වුණේ. අපි දැක්කා විවාහ මංගල උත්සව සඳහා දායකත්වය දෙනේ සංගම්, විශේෂම මේ ක්ෂේත්‍රවල ඉන්න බොහෝ පිරිසක් සංගම් නියෝජනය කරන පිරිසක් හිටියා. ඔවුන්ගේ චෝදනාත්මක ස්වරූපයෙන් ඔවුන් මාධ්‍ය හමු පවත්වමින් සඳහන් කළා විවාහ මංගල ක්ෂේත්‍රයේ කඩා වැටිලා තියෙන්නේ, විවිධ පහසුකම් සපයන පිරිස් මේ අතර හිටියා. හැබැයි ගිය අවුරුද්දේ මංගල උත්සව ප්‍රමාණය වැඩි වෙලා කියලා අද දවසේ දෙවෙනි පුවත්පත කියනවා. ගිය අවුරුද්දේ මගුල් වැඩි වෙයි කියලා තමයි ලලිත් චාමින්ද මේ විදිහට පුවතක් ලියන්නේ. අද දෙවෙනි පුවත්පතට මේ මගුල් කියලා අදහස් කළේ මංගල උත්සව කියන කාරණාව කියලා අපි විශ්වාස කරනවා. කොහොම වුණත් අද දවසේ මේ විදිහට මේ පිළිබඳව පුවත ලියවෙන්නේ ගිය අවුරුද්දේ මගුල් වැඩි වෙයි කියලා. අද දෙවෙනි පුවත්පත කියන කාරණාව විශේෂයෙන්ම පහුගිය වසරේ මෙරට විවාහ වූ යුවල ගණන 2020 වසරට වඩා 19567කින් ඉහළ ගොස් ඇත කියලා තියෙනවා. 2020 වසරේදී මෙරට යුවල 1,43,061ක් විවාහ වී ඇති අතර 2021 වසරේදී විවාහ වී ඇති යුවල ගණන 1,62,628ක්. ඊට හේතු වී ඇත්තේ 2020 වසරේදී රටේ පැවති කොවිඩ් වසංගතය නිසා විවාහ උත්සවවලට අවසර ලබා නොදීම සහ කොවිඩ් වසංගතය නිසා රටේ නිරෝධය නැන්දිරි නීතිය පැනවීම ආදියයි. 2021 වර්ෂයේදී සාමාන්‍ය නීතිය යටතේ 1,39,015ක්, එවැගේම උඩරට නීතිය යටතේ 127 දෙනෙක්, මුස්ලිම් නීතිය යටතේ 23,486 දෙනෙක් විවාහ වෙලා කියලා තියෙනවා. මේ තොරතුරු අතර සමීර ටිකක් මේ ජනප්‍රිය අඩු කාරණාවක් තමයි උඩරට නීතිය යටතේත් අපේ රටේ විවාහ සිද්ධ වෙනවා. තවමත් 127 දෙනෙක් ගිය අවුරුද්දේ විවාහ වෙලා තියෙනවා උඩරට නීතිය යටතේ. අද දවසේ ඒ පිළිබඳව දෙවෙනි පුවත්පත තොරතුරු කියනවා.
ඒ අතරේ රටවල් ගණනාවකින් ලංකාවට ආධාර ලැබෙනවා සංවර්ධන ක්‍රියාවලියට. ඒ වගේම මානුෂීය ආධාර ආහාර ලැබෙනවා. මේ දේවල් ලැබෙන අතරවාරයේදී ඇමරිකාවෙනුත් සහනයක් ලැබෙන බව තොරතුරු වාර්තා කරනවාද සිළුමිණ පුවත්පත. ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 65ක් ලැබෙනවා කියලා කියන්නේ සමෘද්ධිමත් ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 65ක් ශ්‍රී ලංකාවට ලබා දීමට තීරණය කරලා තියෙනවා කියලා කියනවා. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනය සහ සමාජ ඒකාග්‍රතාව සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැඩසටහන ඇතුළු ව්‍යාපෘති වලට අරමුදල් සැපයීම සඳහා 2011 වර්ෂයේදී ශ්‍රී ලංකා රාජ්‍ය සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය අතර ගිවිසුම් දෙකක් අත්සන් කරලා තියෙනවලු. ඩොලර් මිලියන 65ක් ශ්‍රී ලංකාවට ලබා දෙන්න සංවර්ධනය සඳහා ලබා දෙන්න ඇමරිකාවේ සූදානමකුත් තිබෙන බවට අද සිළුමිණ පුවත්පත තොරතුරු අනාවරණය කරනවා. ඔය අතරේ මව්බිම් පුවත්පත වාර්තා කරන සමීර අද දවසේ මේ විශේෂම රාජ්‍ය ඖෂධ සංස්ථාව පිළිබඳව අපි දැක්ක පහුගිය කාලේ වැඩියෙන් කතා බහ සිද්ධ වුණා. ඖෂධ නිෂ්පාදන සංස්ථාව අතරදී මේ ඖෂධ සංස්ථාව මේ ලොකු මෙහෙවරක් කරන ආයතන බවට පත් වෙලා තිබෙනවා. හැබැයි මේ අද දවසේ මව්බිම් පුවත්පතේ පිළිබඳව තොරතුරක් කියනවා. ඔව් මව්බිම කියන්නේ නඩිත් මේ වගේ කතාවක් අද දවසේදී රාජ්‍ය ඖෂධ සංස්ථාව බිඳවැටීමේ අවධානමක් තියෙනවා කියලා තොරතුරු කියනවා. වෘත්තීය සමිති සහ ඖෂධ සැපයුම්කරුවන්ගේ සංගමය තමයි මේ කතාව කියලා තියෙන්නේ. වැඩිදුර වාර්තාවේ තියෙනවා මේ විදිහට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 300කටත් වැඩි ප්‍රමාණයක් හිඟයක් රටේ පවතිද්දී ජාතික ඖෂධ නියාමන අධිකාරිය මිල නියාමන කමිටුව මිල නියාමන ක්‍රමවේදයකින් තොරව ක්‍රියා කිරීම හේතුවෙන් මාස 6ක් තරම් කෙටි කාලයක් තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බිඳවැටීමේ අවධානමක් පවතින බව එම සංස්ථාවේ වෘත්තීය සමිති සහ ඖෂධ සැපයුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙයි කියලා කියනවා. ඔවුන් පවසන්නේ සංස්ථාවේ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනගේ දුර්වල කළමනාකරණයේ අර්ථයේ පවත්වාගෙන ගිය සංස්ථාව ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 10කට වැඩි මුදලක් නොගෙවා හිඟ තබා තිබෙන බවත් වර්තමානයේ ඖෂධ ගෙනීමට ප්‍රමාණවත් ඩොලර් නොතිබීමත් ඖෂධ නියාමන අධිකාරියට මිල නියාමන සූත්‍රයක් නොතිබීමත් සහ එම කමිටුවේ උදාසීනත්වයත් ඖෂධ ආනයනයට ඉන්දියානු ණය ආධාර ක්‍රමයේ යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක බැංකුව ඖෂධ ආනයනයට මුදල් වෙන් කර දී ඇතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මිල නියාමන කමිටුව අවශ්‍ය මිල සූත්‍රය පිළිවෙල නොකිරීමත් මේ ඖෂධ හිඟයට සංස්ථාව සතු ඖෂධහල් වල අලෙවි කෙරෙන ඖෂධ ප්‍රමාණය බෙහෙවින් හිඟවීමත් නිසා මේ කනගාටුදායක තත්ත්වය උදා වෙලා තියෙනවා කියලා කියන්නේ කරුණු ගණනාවක් හොයාගන්නත් බැරි තරම් කරුණු තියෙනවා. මේක මේ විදිහට පාඩු වෙන්න මේ විදිහට සංස්ථාව බිඳ වැටෙන්න අවදානමක් තියෙනවා කියන කරුණු ගණනාවක් මා දවසේදී වාර්තා කර තිබෙනවා. මව්බිම් පුවත්පතයි තොරතුරු අනාවරණය කළේ. ඔය අතරේ රාජ්‍ය වියදම් මෙහෙම වැඩි වෙන්නේ ඇයි? වියදම් අඩු කරගන්න ක්‍රමයක් නැද්ද? මේ පිළිබඳව අද දවසේ අරුණ පුවත්පත ඇතුල් පිටුවක විශේෂාංග ලිපියක් ලියනවා. මේ විශේෂාංග ලිපියට දායක වෙන්නේ නැත්නම් තොරතුරු සපයන්නේ රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමන් ප්‍රියන්ත මායාදුන්නේ මහත්මයා මායාදුන්නේ මහත්මයාත් එක්ක කරපු සාකච්ඡාවක් අද අරුණ පුවත්පතේ 6 වෙනි පිටුවේ සටහන් කරලා තියෙනවා. අපි ඔබට කියන්නම් මේ විශේෂාංගය ඇතුලේ තියෙන දේවල්. රාජ්‍ය වියදම් කප්පාදු කර දැඩි මූල්‍ය පාලනයක් ගෙන යාමට රජය තීරණය කර ඇත්තේ උද්ගත වේති ආර්ථික අර්බුදයෙන් රජය අතේ සතේ නැතුව නන්නත්තර වී ඇති නිසායි. රජයගත් මූල්‍ය තීරණ උල්ලංඝනය කර මුදල් වැය කළහොත් ඊට වගකිව යුතු ආයතන ප්‍රධානියාගෙන් එම මුදල අය කර ගන්නා බවද ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළා තිබුණා. මේ සීමාව ඉක්මවා යන රාජ්‍ය සේවයේ වියදම් කප්පාදු කළ හැකිද? ඒ කරගන්නේ කොහොමද? මේ ඒ ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මායාදුන්නේ මහත්තයත් එක්ක කරපු සාකච්ඡාවක් කියලා මේ විශේෂාංගයේ ආරම්භයේදීම ලියවෙනවා. කඩදාසි ඉතිරි කරගන්න දැන් ඉස්සරහට ඊබුක් පාවිච්චි කරන්න නියමිතයි. රජයේ ඉස්පිරිතාල වලටත් ගෙවනවාට ඕනේ කියලා මෙතුමා කියනවා. ඒකට හේතුව තමයි සමීර අපි දන්නවා සාමාන්‍යයෙන් මේ අතමිට සල්ලි තියෙන බොහෝ අම්මල තාත්තලා දෙමව්පියෝ තමුන්ගේ දරුවව පාසලකට දාගන්න ලක්ෂ 10ක් 15ක් වියදම් කරනවා. එහෙම ලක්ෂ 10ක් 15ක් වියදම් කරන්න පුළුවන් දරුවෙක් ඒ අම්මල තාත්තලා ඉන්න දරුවෙක්ටත් සාමාන්‍යයෙන් නිලැඳුම් ලබා දෙන එක සිරිතක් පොදුවේ අපි දන්නවා. පාසල් අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය ගත්තහම හැම දරුවෙක්ටම සම අයිතිවාසිකම් තියෙන්න ඕනේ. හැබැයි මේ දේවල් ගැන නැවත නැවතත් හිතලා බලන්න ඕනේ. නිලැඳුම් හැම දරුවෙක්ටම දෙන්න ඕනේ. අවශ්‍ය දරුවන්ට විතරක් දුන්නොත් වියදම් අඩු කරගන්න පුළුවන්. එහෙම කියනවා පීමායා දුන්නේ මහත්තයා.
රජයේ ස්ප්‍රිතාලවලටත් ගෙවන වාට්ටු ඕනේ කියලා එතුමා කියනවා. දැන් පුළුවන් කට්ටියට ගිහිල්ලා මේ ගෙවන වාට්ටු වලින් හරි සේවය ලබා ගන්න හැකියාව තියෙනවා. රිමාන්ඩ් කළ අයට කන්න දෙන්න යන වියදම අපරාධයක්. මෙතුමා කියන විදිහට සිරකරුවෙකුගේ කෑම වේලක් සඳහා රජයට රුපියල් 600ක් දරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් දවසකට අපේ රටේ අද ඇති ආර්ථික තත්ත්වය හමුවේ සිරකරුවෙකුගේ කෑම වේලකට රුපියල් 1500ක්වත් වේදම් කරන්න වෙනවා කියලා එතුමා දැන් කියනවා. කලින් 600ක් වේදම් කරන්න උනේ දැන් 1500ක් විතර වේදම් කරන්න වෙලා තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම රජයකට දරන්න නොහැකි අධික වියදමක්. සාමාන්‍යයෙන් විදේශයක රිමාන්ඩ් භාරයේ සිටින සිරකරුවන් බන්ධනාගාරයක නොව ඔහුගේ හෝ ඇයගේ නිවසේ සිරාඩස්සේ තබනවලු. ඒ ඔවුන් තවමත් නීතියෙන් වරද කරවන්න නොවූ නිසායි. අද වන විට ලංකාවේ බන්ධනාගාරවල රිමාන්ඩ් සිරකරුවෝ 18,000ක් හෝ 20,000ක් අතර සංඛ්‍යාවක් සිටිති කියලා තියෙනවා. 20,000 ඔබ වැඩි කරලා බලන 1,500න් කොච්චර වියදමක්ද කියන කාරණාව. ඒ අතරේ ඔවුන් සියලු දෙනාටම රුපියල් 1,500 කෑම් වේලක් 18,000කට මාසයක් දීමට සිදු වුවහොත් ඒ සඳහා රජයට යන වියදම රුපියල් 2,70,00,000ක් කියලා මෙතුමා කියනවා. ඒ වසරකට ගත් විට රුපියල් මිලියන 324ක්. මේ මුදලෙන් භාගයක් හෝ අඩු කරගන්න ඕනේ කියලා මායදුන්නේ මහත්තයා කියනවා. ඒ වගේම සුපිරි පාසල් වලට ලක්ෂ 10-15 දෙන දෙමව්පියන්ගේ දරුවන්ට මොකටද නිල ඇඳුම් කියලාත් මෙතුමා අහනවා. ඒ අතරදී Zoom ක්‍රමයෙන් මීටින් තිබ්බහම කෑම බීම ඉන්ධන වියදම් හා කාලයත් ඉතිරි කියලා මෙතුමා කියනවා. ඉතින් ඉස්සර නම් රටේ මීටින් තියන්න ලොකු හෝටල් වෙන් කරගෙන සාමාන්‍යයෙන් මේක හරි සුලභ කාරණාවක්. බොහෝ වෙලාවට අර සැනකෙලි ස්වරූපයක් ගන්නවා. හැබැයි දැන් මේ හැමදේම Zoom තාක්ෂණය ඔස්සේ මේ මීටින් තියෙන ක්‍රමය අනුව ටිකක් වෙනස් වෙලා තියෙනවා. වියදම් අඩු කරගන්න පුළුවන්. ඒ විදිහට වියදම් කළමනාකරණය කරගන්න පුළුවන් කියලා මෙතුමා කියනවා. ඔව් නාජිත් අපි ඊයේ දවසේ කිව්වා අර දැන් නුවර හෝටලයක අර නිවාස සංවර්ධන අධිකාරියේ පාටියක් දාලා තිබ්බේ තේ පැන් සංග්‍රහයක් තිබුණා කියලා කිව්වා. දැන් ඕකත් ඔය වගේ කතාවක් එනවා. ඉතින් දැන් මේ උත්සව මේ අමාරුම කාලේ තමයි නිවාස සංවර්ධන අධිකාරිය මේ වගේ වැඩක් කරලා කියලා කියන්නේ. දැන් ඒක ඊයේ දවසේ ඒ විදිහට තොරතුරු වාර්තා වෙද්දී ඒගොල්ලන්ගේ පැත්තෙන් කියලා තියෙනවා බිලියන 10ක් හොයන්න තමයි මේ පාටිය දාලා තියෙන්නේ. මොකද නිවාස සංවර්ධන අධිකාරියට අයව යුතු මුදල් ප්‍රමාණයක් තියෙනවා. ඒවා හොයාගන්න කතා කරගන්න තමයි මේ පාටිය දැන් මේ කියලා දවසේදී පුවත්පත්වල මේ තොරතුරු වාර්තා කර තිබුණා. අපි ඊයේ කිව්වා නිවාස සංවර්ධන අධිකාරිය ලක්ෂ 10ක්ද කොහෙද වේදම් කළා මතක විදිහට තේපැන් සංග්‍රහයක් තිබුණා කියලා. අපි කාටුන් බලන්න තෝරන ඊට කලින් බොහොම කෙටියෙන් ප්‍රවෘත්ති දෙකක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන එකක් තමයි මෙයත් විශේෂාංග ලිපියක් විදිහට ලියවෙන්නේ. ඔබ කියවන්න මේ පුවත ලැබුණොත් මේ ජී.එල්. පීරිස් මහාචාර්යතුමා කියන කතාව ජනපති රනිලුත් මගේ ශිෂ්‍යයෙක් කියලා එතුමා කියනවා. අදහස් පළ කරමින් ඩලස් හොරෙක් නෙවෙයි ඒකයි ඔහු ජනපති කරන්න හැදුවේ කියලා එතුමා කියනවා. ඒ අතරේදී පාර්ලිමේන්තුවෙන් ජනපති තේරීම අර්බුදයට හොඳම විසඳුම නෙවෙයි. ගෝඨාභය හැමදාම ගත්තේ තනි තීරණ උදාහරණ ඕන තරම් කියලා එතුමා කියනවා. මම අහපු ප්‍රශ්නෙට පොහොට්ටුවේ මහලේකම්ගෙන් තවම උත්තරයක් නැහැ කියලා එතුමා කියපු කතා ගොඩක් අද මේ විදිහට ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඇත්ත නැත්ත හරි තොරතුරු ද වැරදිද කියලා ඔබට බලන්න පුළුවන් මේ දේවල් කියවොත්. ඒ අතරේදී පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල සංසරණය වෙච්ච වීඩියෝවක් තමයි රියාද් මිරාල් සරත් වීරසේකර මහත්තයා ආචාර්ය සරත් වීරසේකර මහත්තයා අර චීන නැව යුවාන් වැන් 5 නෞකාව ආවම ඒ නැවේ කපිතාන්වරයාට අත දෙන්න ගියාම එතුමා ප්‍රතික්ෂේප කළා. අත උස්සලා නිකන් ඔහොම ඉන්න කියලා වගේ සංඥාවක් නිකුත් කරනවා. හැබැයි ඒක එහෙම සංඥාවක් නෙමෙයි. සාමාන්‍යයෙන් නැව්වල කපිතාන්වරු ආචාර කරන්නේ එහෙමලු. එතුමන්ලා අත දෙන්නේ නැහැලු නැව්වල කපිතාන්වරු. ඉතින් මේකත් අර වෛරල් එකක් වගේ සමාජ මාධ්‍යවල යන හැටි අපි දැක්කා. චීන කපිතාන් සරත් වීරසේකරට පිටු පෑවේ ඇයි කියලා ওই විදිහට අද ඒ විදිහට ලියලා තියෙනවා. අනික කොවිඩ් මාර්ගෝපදේශයන් හින්දා කොහොමටවත් අත දෙන්න හැකියාවක් තිබෙත් නැහැ කියලා තමයි අද ওই විදිහට අරුණ පුවත්පතේ පිළිබඳව ඒ කතාවේ ඇත්ත නැත්ත පසු විපරම ওই විදිහට ලියන්නේ. අපි සූදානම් සමීර ඒ කතාවත් එක්කම අද දවසේ කාටුන් බලමු. අපි පටන්ගමු සතිය ගරුණු පුවත්පතේ අද දවසේ හසන්ත විජේනායක අඳින හුරේරා කාටුනෙන් මේ බලන්න දෙන්නේ කතාවක් මේ සර් කෙනෙකුයි ගෝලයෙකුයි කතාවක්. සර් කියන්නේ ඉතින් ඔය බලන්නකෝ බඩ මහතට ඉන්න දේශපාලකතුමෙක් එතුමා ගාව ඉන්න. තව මහත්තයෙක් තමයි ඔය කතාව පටන් අරන් තියෙන්නේ. රාජ්‍ය සේවකයෝ ලක්ෂ 5ක් රට යන පොලිමේ ඉන්නවලු. රාජ්‍ය සේවකයෝ ලක්ෂ 5ක් රට යන පොලිමේ ඉන්නවලු. වෘත්තීය සමිතිත් යයිද සර් කියලා ඔන්න දැන් අහනවා. පහුගිය කාලේ නම් ඉතින් එක වෘත්තීය සමිතිවල කට්ටියත් ගියා. මේ රට යන්නේ සමහර කට්ටිය සවාරි යන අයත් ඉන්නවා ඇති ඔය ලක්ෂ 5 අතරේ. කොහොමුණත් ඉතින්
වෘත්තීය සමිතිත් යයිද සර් කියලා තමයි අහන්නේ. අපි යනවා දේශීය පුවත්පතේ කාටුන් එක බලන්න. අසංග ඉන්දුනිල්ගේ සොරි සර් කාටුන් එක බලන්න. මේ දෙන්න කතා වෙන්නේ මොකද්ද කියලා තව කතාවක්. මහ බැංකුව අධිපති කියනවා උද්දමනය හිතුව තරම් නැග්ගෙන හැලු. ඒකට බඩු මිල අනිත් එක්කෙනා කියන උද්දමනය නැග්ගෙන නැතුණාට බඩු මිල නම් කියලා ගියා. උද්දමනය නැග්ගෙන නැතුණාට නැගලා තියෙන්නේ බඩු මිල කියලා තමයි සොරි සර් කාටුනින් අසංක ඉන්දුනිල් කියන්නේ. අපි ලංකාදීප පුවත්පතේ බලමු පියල් සමරවීරගේ ලංකෝනිස් කාටුනේ මේ බලන්න පත්තරයක් කියවන අතරේ තමයි මේ දේශපාලකතුමෙක් වගේ කෙනෙකුයි සාමාන්‍ය මිනිස්සෙකුයි කතාවක්. මේ බලන්න පත්තරේ තියෙන්නේ මොකද්ද? එතකොට මේ අරගලකරුවන් ගෝල්ෆේස් පිට්ටනිය ගැන තමයි මේ පත්තරේ එක එක දේවල් ලියලා තියෙන්නේ. අරගලකරුවන් නිසා ගෝල්ෆේස් පිටියට වෙලා තියෙන හානිය ගැන තමයි මේ පත්තරේ තියෙන්නේ. එතකොට දේශපාලකයෝ නිසා රටට සිදුවෙච්ච හානියත් මේ විදිහටම දේශපාලකයින්ගෙන්ම අය කරගන්න අදහසක් නැද්ද සර්? බලන්න සමීර අර පහුගිය දවස්වල කිව්වා අරගලකරුවන් නිසා ගෝල්ෆේස් පිටියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අය කරගන්නවා කියලා ඔන්න දැන් කියලා තියෙනවා මේ නාගරික සංවර්ධන අධිකාරිය අපි දැක්ක ඇමතිතුමත් ඒ ගැන කිව්වා. ප්‍රසන්න රණතුංග මහත්තයා ඒ ගැන තමයි පත්තරේ තියෙන්නේ. එතකොට දේශපාලකයෝ නිසා රටට සිදුවෙච්ච හානියක් මේ විදිහටම දේශපාලකයින්ගෙම අය කරගන්න අදහසක් නැද්ද සර්? එහෙම අය කරගන්නවා නම් ඉතින් රට ගොඩනගලා තවත් රටක් ගොඩනගන්න සල්ලි ඉතුරු වෙයි කියලා අපි හිතනවා. අපි යනවා ඊළඟට මව්බිම පුවත්පතේ කාටුන් එක MD වීරරත්න අදිනවා මේ විදිහට. බලන්න මේ කවුද ඉන්නේ කියලා මේ MD වීරරත්න ඇඳලා තියෙන්නේ වත්මන් ජනාධිපතිවරයා වගේ කෙනෙක් ඉන්නවා. සාමාන්‍ය වැසියෙකුත් ඉන්නවා. සාමාන්‍ය වැසියා කියනවා අරගලෙන් උනේ ගෝටා ගිය එක විතරයිනේ සර් කියලා. ජනාධිපතිතුමා කියනවා ඇයි මං ආපු එක කියලා. ජනාධිපතිවරයා ආවෙත් අරගලයත් එක්ක තමයි ඉතින්. මේ බලන්න ලෝක ධර්මයයි රාජ ධර්මයයි අතර වෙනස සිළුමිණි පුවත්පතේ කාටුනයකින් ඇඳලා තියෙනවා. ලෝක ධර්මය තමයි බලවත් රටවල් ඇවිල්ලා මේ බලෙන් අඩු රටවල් ගිල ගන්නවා වගේ මේ බලන්න බලවත් රටවල් කියන ලොකු මාළුවෙක් ඇවිල්ලා ඊට වැඩිය ටිකක් අඩු බලයේ තියෙන තවත් බලවත් කියලා කියන රටක මාළුවෙක් ග්‍රහණයට නතු කරගන්නවා ගොදුරක් කරගන්නවා ඊට වැඩිය බලයේ අඩු විදිහට එහෙම ගිහිල්ලා බලන්න මේක නිකන් අර ආහාර දාමයක් වගේ චූටි මාළුවෙක් ඊට වැඩිය ටිකක් ලොකු මාළුවෙක් කනවා ඊටත් වැඩිය ටිකක් ලොකු මාළුවෙක් එනවා ඊටත් වඩා ලොකු මාළුවෙක් දැවැන්තම මාළුව තමයි පිටිම පස්සේ ඉන්නේ. හැබැයි රාජධර්මයේ එහෙම නෑ. රාජධර්මයේ මේ බලන්න බලවත් රටවල් මේ බලවත් රටවල් ගාවට නොබැඳි පිළිවෙත අනුගමනය කරමින් මේ කුඩා රටවල් ලං වෙන එක තමයි රාජධර්මය කියන්නේ. බලවත් රටවල් එකිනෙකා ලං වෙනකොට නොබැඳි පිළිවෙත අනුගමනය කරමින් සුළු රටවල් මේ බලෙන් අඩු රටවල් පවා ඒ රටවල් වලට යනවා වගේ මේ මාළුව ඒ විදිහට ඇඳලා තියෙනවා අද දවසේ සිළුමිණි පුවත්පතේ එඩික්ලික් කාටුනේ ලෝක ධර්මයයි රාජ ධර්මයයි අතර වෙනස. ඔය අපි ඔව් නරිත් ඊළඟට දවසේ පද 4න් අපි කාටුන් අවසන් කරන අද දවසේදී විදුර අබේනායක මව්බිම පුවත්පතට ලියන්න මේ විදිහට සර්ව පාක්ෂික අන්තර්කාලීන සමහරු ස්වාධීන සමහරු සන්ධාන ජාතික ආණ්ඩුව අන්තිමටම ගේන මහතුනි තවම මේවා දහවල් හීන කියලා කියනවා. ඒ දවසේ පද 4න් අපි සමුගන්න සූදානම් අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු වලින්. කවුරු කොහොමවත් මොන ආණ්ඩු හැදුවත් රට සංවර්ධනය වෙන්න ඕනේ ඉස්සරහට යන්න ඕනේ මේ ප්‍රශ්න විසඳෙන්න ඕනේ විසඳමින් යන්නේ ඒවත් තව දුරටත් විසඳෙන්න ඕනේ. අපි බලාගෙන ඉමු සුබවාදී යහපත් රටක් දකින්න. එවනම් හැම දිනෙකටම ජයග්‍රාහී වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.